මේ පින්වතුන්ට මේ භාවනාවට අදාළ කරුණු ටිකක් අපි මතක් කරන්න හිතුවාද විශේෂයෙන්ම ප්‍රායෝගික කරුණු ටිකක්. ඉතින් මේ සූත්‍ර දේශනාවලුත් අපි මෙතර අහනවා. අභිධර්ම දේශනාවලුත් අපි වරින් වර ඉදිරිපත් කර ගන්නවා. ගිය වතාවේදී යම්කිසි කරුණු ටිකක් කියලා දුන්න මතකක් එහෙම තියෙනවද? නේ? සිද්ධිය. මොකද? සරාගම් චිත්තය. කොච්චරක් කියලා දුන්නද? හොඳ අවසානයේ ඉත බලන්න. විමුක්තං වා චිත්තං එහෙම කියලා දුන්නේ නැහැ නේද? කිව්වද? මොකක්ද කිව්වේ? ඔක්කොම සිත් කීයක් කියලා දුන්නා? හරි එච්චර ගන්න. අපි තව ඒකේ තියෙනවා නම් මේ මොන හරි අහන්න අපි ගමු. මේ දැන් අද මේ පින්වත් හැමදෙනාටම අපි මේ ධර්ම කාණ්ඩයක් කියලා දෙනවා. ඉතින් මේ ටික විශේෂයෙන්ම මේ සූත්‍ර වලට අදාළ වෙන්නත් පුළුවන්, අදාළ කරගන්න. ඊටත් වඩා මේ අපේ මානසිකාර්යය පවත්වනකොට අපිට දැනෙන, හිතෙන, වැටහෙන දේ පිළිබඳ ඒක අපි කියලා දෙන්නේ. ඉතින් ඒ නිසා මේ කියලා දෙන ධර්ම කරුණු ටික අපි හැම දිනාටම මෛත්‍රියෙන් කියලා දෙන්නේ. හැම දිනාට මේ තාමත් මොහොතින් වටහා ගන්නට ලැබේවා, තේරුම් ගන්නට, අවබෝධ කර ගන්නට ලැබේවා. මේ ධර්ම කරුණු ටික තේරුම්ගෙන වටහාගෙන හැම දිනාටම එය භාවනාවක් කරගෙන ප්‍රතිපදාවේ යෙදලා නිවනින්ම සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. එකක් කියලා දෙන්නම්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තථාගතයන් වහන්සේගේ දේශනාව ධර්මය තියෙන එක්තරා ගුණ ගතියක්. තථාගතයන් වහන්සේගේ දේශනාව තිබෙනවා එක්තරා ගුණයක්. මේ අපි අර තියනනේ මේ පොඩි මෝටර්. දැකලා තියෙන මෝටර් කියලා තියෙන පොඩි ළමයි එහෙම සෙල්ලම් කරන අපි ඒකේ තියෙන මේ මෝටරයක් අරගෙන අර මේ බුදු පිළිමයට ඇස්වරල්ලක් කරකවනවා නේද? ඊට පස්සේ මේ එහෙම එක එක જાති කරනවා. තව එකක් තිබෙනවා මේ දෙකලා ඇති මේ පෙති දෙකක් තිබෙන ගෙඩි જાතියක් තිබෙනවා. ඒවා මේ ලොකු උස ගස්වල තිබෙන්නේ. හොර අන්න හරි. එනවල ගස්වල මේ පෙති දෙකක් තිබෙනවා. ඒක නිකන් අර හෙලිකොප්ටරයක පති දෙකක් වගේ. ඒක අපි මෙහෙම කරකවල උඩට ගහපු ගමන් ඒක කැරකිලා එක්තරා ප්‍රමාණයකට ගිහිල්ලා ඒක වැටෙනවා. නේද? ඊළඟට තවයක් වෙන අපිට ඉස්සෙල්ලා ඉස්කෝල වලින් කියලා දෙනවා මේ කඩදාසි පොළ වලින් ආශ්‍යාන්තරා හදන තාලෙ. නේද? නමලා ආශ්‍යාන්තරාවක් හදලා ඒක ගහපු ගමන්ම රොකට් එක නේ. රොකට් එකක් ගහපු ගමන්ම ඒක ඒ ගහපු විදිහට දාපු වේගයට කාමරේ හරි එළි හරි ගහපු වේගයට යනවා. නේද? ඔය වගේ ඒ කඩදාසි කොළ වලින් හදාපු රොකට් එක හොර ගස්වල හොර ගෙඩි එක මලක් වගේ තියෙන ඒවා ඊළඟට මෝටර ඒවා කැරකෙන ඒවා ඈතට යන ඒවා යම්කිසි තියනවානේ දීපු ශක්තියට අනුව ගමන් කරන දීපු ශක්තියට අනුව කැරකෙන ගතියක් තියෙනවානේ. ඒවට අදාළ ඒවට નિયમિત ඒවට අදාළ වෙච්ච යම්කිසි ගුණයක් නිසා තමයි ඕක එහෙම වෙන්නේ.
තවත් එකක් තිබෙනවා අපිට දැන් අර දැන් නම් ඒක නෑ මේ ජීවල් වල තිබෙන පරණ ඔරලෝසු. පරණ ඔරලෝසු. ඒ පරණ ඔරලෝසු වල තිබෙනවා එක්තරා ස්වභාවයක්. ඒක මොකද කරන්න ඕනේ? වයින් කරන්න ඕනේ. වයින් කරාට පස්සේ ඒ වයින් තියෙන සාක්ම ඒක කරකෙනවා. ඒකේ ගතියක් තියෙනවා. ඔන්න ඔය වාගේ තියෙනවා මේ ධර්මයේ තිබෙනවා ධර්මය යම්කිසි වෙලාවක යම්කිසි ප්‍රමාණයකට යම්කිසි කාලයකට ඒ ධර්ම කොටස් වාගයක් තියෙන ඒවා ඒ ධර්ම කොටස් වැඩුවම ඒවා දියුණු කරාම ඒවා වයින් කරාම ඒවා බලගන්වාම ඒකේ තිබෙනවා මේ ලීඩින් ගතිය. ඒ කියන්නේ මොකක්ද ඒකට කියන පාලි නම් ඈ කෑලි බෑලි ඔය හරියයිද දන්නේ හරියොත් එහෙමයි හරිද ධර්මයේ තිබෙනවා නීයානික ගතිය. මොකද්ද? නීයානික ගතිය තියෙනවා. ඒක සිංහලෙන් කියන්නේ නෛර්යානික කියලා. නෛර්යානික. මොකද්ද මේ නෛර්යානික බුද්ධ ශාසනය කියලා කියන්නේ? නෛර්යානික ගතිය කියලා කියන්නේ. දන්නවද නෛර්යානික? ඈ? නෛර්යානික. කවුද නෛර්යානික දන්නේ? පිටිපස්සේ කවුරු හරි කියනවා නෛර්යානික මොකද්ද කියලා? වෙනස් නොවන එකක් කියනවා. එනර්ජි කියලා කියනවා. නෛර්යානික ඈ? අමුණනවා කියනවා. අන්තිමවද වෙනස් අවසාන මොහොත දක්වා ප්‍රතිඵල ලැබෙනවලු. තව හැම කාලෙකම සුදුසුයි කියලා කියනවා. ඈ? නෛර්යානික කියලා කියන්නේ දැන් සිංහල දන්නේ නැහැ. දැන් තියෙනවනේ නෙය්‍යානික කියලා වචනයක් තියෙනවනේ. නෙය්‍ය ධම්ම කියලා අහලා තියෙනවනේ. නෙය්‍ය ධම්ම කියලා උද්දට අහගන්න. 2020 ජූලි මාසේ 18 වෙනිදා 18 වෙනිදා මේ කියලා දෙන්නේ. නිව්සීලන්ත වෙලාව. එකමාටිට මේ නෙය්‍ය කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් ලීඩින් කියන එකයි. මොකද්ද? ලීඩින්. ඒ කියන්නේ අරගෙන යනවා. මූව් කරනවා. ගෙනියනවා. පමුණවනවා. ආන්න එහෙම අර්ථයක් තමයි ඒ නෙය්‍ය කියන එකේ තියෙන්නේ. නෛර්යානික කියන එකේ තියෙන්නේ නෛර්යානික කියලා කියන්නේ මේක පුරුදු කරපුවා මම ඒකෙනේ උදාහරණයක් කිව්වේ. මම මතකද උදාහරණයක් කිව්වා. මොකද්ද අපි ඒ කියන්නේ අපි ගහපු ගාම අර රොකට් එක ඒක දීපු වේගයට අනුව යනවා. ඊළඟට වයින් කරපු ගාම මොකද්ද මේ අර ඔරලෝසුව කටුව කැරකෙනවා. එහෙම නේද? ආන්න ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙනවා පුරුදු කළොත් ඒ පුරුදු කරපු ටිකට දුවන ගතියක් තියෙනවා. පුරුදු කරපු ටිකට ඇදගෙන යන ගතියක් තියෙනවා. ඒකට කියනවා මොකද්ද? නෙය්‍ය ගතිය කියලා. නෛර්යානික කියන්නේ මේ බුද්ධ ශාසනයේ මොකක් හරි ධර්මයක් ඒ යහපත් ධර්මයක් පුරුදු කරපුවාම ඒක හැපේට අරගෙන යනවා. හැම මේ ධර්ම තිබෙන්නේ වෙන මොහොකටවත් නෙවෙයි නිවනට හරවලයි තියෙන්නේ. ඒක නිසා හරියට නිවනට ඩිරෙක්ට් කරලා තිය අපි නිවනට ගෙනියනවා. ඒකට කියනවා නිවන් පැත්තට අරගෙන යන නිවන් පැත්තට අපිව පමුණුවන නිවනට ගෙන යන නිවනට තල්ලු කරන නිවනට ඇදගෙන යන ධර්මයට කියන මොකද්ද? නෛර්යානික ධර්මයේ හෙවත් නෙය්‍ය ධර්මයේ කියලා. දැන් තේරුණාද මේක? නෙය්‍ය කියලා කියන්නේ මොකද්ද? අරගෙන යන පමුණුවන ලීඩ් කරන අපි ලීඩ් කරන. ඉතින් මේ ඒකට
ඒකට තියෙනවා එහෙම අපිව අරගෙන යන ධර්ම තිබෙනවා 37ක්. අන්න බෝධිපාක්ෂික ධර්ම. ඒ බෝධිපාක්ෂික ධර්ම වැඩපු ගමන්ම ඒ වඩපු ප්‍රමාණයට යනවා. දැන් වාහනයක් දැන් මේ වාහනවල තියෙනවානේ මේ ස්පීඩ් ලෙවල් එකක් තියෙනවානේ. ස්පීඩ් ලෙවල් එකක් තියෙනවානේ. 10ට යන්න පුළුවන්, 20ට යන්න පුළුවන්, 30ට යන අර ඔර්ලෝසු වගේ තියෙන අර මේ ඒකේ මොකද්ද මීටර නේ? ස්පීඩ් මීටර. ඒකේ තියෙනවා 10ට යන්න පුළුවන්, 20ට යන්න පුළුවන්, 30ට යන්න පුළුවන්, 40ට යන්න පුළුවන්, 50ට, 60ට, 70ට, 80ට, 90ට, 100ට එහෙම යන්න පුළුවන්. ඒක තියෙනවා. ඒ වගේ කිලෝමීටර් දෙකක් අපි හිතමු කිලෝමීටර් 5ක් යන්න තියෙනවා නම් ඒ කිලෝමීටර් 5ට එක්කෙනෙක් යනවා ස්පීඩ් 10ට. එක්කෙනෙක් යනවා ස්පීඩ් 30ට. එක්කෙනෙක් යනවා ස්පීඩ් 50ට. එක්කෙනෙක් යනවා ස්පීඩ් 60ට. තව එක්කෙනෙක් 75ට. මේ ඔක්කොම යන්නේ එකේ ඔක්කොම ළඟා වෙන්නේ එක වෙලාවකද නැහැ. ඇයි එහෙම වෙන්නේ? ස්පීඩ් එකේ හැටියට තමයි. හැබැයි ඒ ඔක්කොටම මේ ස්පීඩ් එක වෙනස් වුණාට ඒගොල්ලෝ යන්නේ නැතුව ඉන්නවද? නැහැ. යන. ආන්න ඒ වගේ තමයි මේ කියනා වූ ධර්ම පොඩියට වැඩුවත් මධ්‍යම ප්‍රමාණයට වැඩුවත් වේගයට වැඩුවත් ඒ කාන්තේ මේක මොන ක්‍රමයකින් හරි අරගෙන යනවා. ඒක නිසා කවදාකවත්ම මේක රජතුමා වඩපු නිසා එක විදියක්, ගමේ මිනිස්සෙක් වඩපු නිසා එක විදියක්, බිස්නස් කාර්යයක් වඩපු නිසා එක විදියක්, ස්වාමීන් වහන්සේ නමක් වඩපු නිසා තව විදියක් කියලා එහෙම නැහැ. හැම එක්කිනාටම මේ යොදපු ශක්තියට අනුව ඒ කාන්තෙම ලීඩින් කොටස කරලා තියෙනවා. ඒක නිසා මේ ධර්මයේ කවදාකවත්ම අනර්ථකාරී දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේකේ තිබෙනවා ධර්ම මේ බෝධිපාක්ෂික ධර්ම අතර තිබෙනවා ධර්මකාණ්ඩ 7ක්. ඒ ධර්මකාණ්ඩ 7 හොඳට දැනගන්න. මොකද්ද ඒ? සත්ත බෝධි අංග ධර්ම. සත්ත බොජ්ජංග ධර්ම. මේ සත්ත බොජ්ජංග ධර්ම වලට තිබෙනවා මේ බොජ්ජංග ධර්ම කියලා කියන්නේ සිහිය, ධම්ම විචය, වීරිය, ප්‍රීතිය, අසද්ධිය, සමාධිය, උපේක්ෂා. මේ ධර්ම 7 තමයි මේ බොජ්ජංග ධර්ම කියලා කියන්නේ. මේ බොජ්ජංග ධර්ම වල දේශනා කළ ලෙඩ සනීප කරන්න පුළුවන් ගතියක් තියෙනවා. මේ බොජ්ජංග ධර්ම වල දේශනා කරලා මේ බොජ්ජංග ධර්ම සිහි කරලා ඒ බොජ්ජංග ධර්ම වල බලය මතු කරලා අදිෂ්ඨාන කරාන් පස්සේ ලෙඩ සුව කරන්නටත් පුළුවන් පුදුම විදිහේ බලයක්, පුදුම ශක්තියක් මේ කියාසි තියෙනවා. එතකොට අපිට මේ බුදුරජාණන් වහන්සේ අසනීප වුණා. බොජ්ජංග ධර්ම දේශනා කළ සනීප වුණා. මුගලන් ස්වාමීන් වහන්සේ අසනීප වුණා. බුදුරජාණන් වහන්සේ වැටලා බොජ්ජංග ධර්ම දේශනා කරලා සනීප වුණා. කාශ්‍යප මහ රහතන් වහන්සේ අසනීප වුණා. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා බොජ්ජංග සිහිපත් කරවලා සනීප වුණා. ඒ තරම් හිතපු ගමන් මෙනෙහි කරපු මාත්‍රයෙන් තියෙන ලෙඩ පවාසෝ කරන්න පුළුවන් ගතියක් මේ බොජ්ජංග ධර්මවල තියෙනවා. හරි අමුතුයි නේද? හරි පුදුමයි. දැන් මේ බොජ්ජංග ධර්ම සතිපට්ඨාන සූත්‍රයේ තිබෙන්නේ ධම්ම විචය නමයි. මේ කියන්නේ මේ ධම්මානුපස්සනාව නම්. ධම්ම විචයනේ ධම්මානුපස්සනාව යටතේ තමයි මේ බොජ්ජංග ධර්ම තිබෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට කාරණයක් කියනවා. සූර්යස්ස භික්කවේ උදේතෝ ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං යදිදං අරුණොග්ගං. මේ ඉර උදා වෙනවනේ. උදේට දැන් මේ කාලේ ඉර උදා වෙන්නේ 7:45ට 46 වෙලාවකට තමයි තියෙන්නේ. ඉර උදා.
හැබැයි ඉර උදා වෙනවායි කියලා උදේට මිනිස්සුන්ට ඉර උදා වෙන්න කලින් දැනගන්න පුළුවන්. දන්නවද? ඉර උදා වෙන්න කලින් දැනගන්න පුළුවන් මොකක් නිසාද? සෙල්ෆෝන් එකට මැසේජ් එනවා. සෙල්ෆෝන් එකට මැසේජ් එන්නේ. මොකද දැන් හැම එකක්ම කොහොම නෙවෙන්නේ? අරුණෝදය කියලා එකක් එනවා. නේද? අරුණෝදය කියලා කියන්නේ මොකද්ද? අරුණ කියන්නේ මොකක්ද? දැන් මම අද කියලා දුන්නා මොකද්ද? නෙయ్య කියලා ධර්මයක් කියලා දුන්නා. නෙయ్య කියන්නේ මොකද්ද? ලීක් කරනවා. අරගෙන යනවා. පමුණුවනවා කියන එකයි. ඒකට සිංහල වචනේ මොකද්ද? නෛර්යානික. ඒක කිය බරපතල වැඩි. අපි ඔය කිව්වට සමහර ඔය කට්ටිය ඉන්නවා මේ ඔය ගොඩාක් දේවල් වචන නිකන් ඔය කිව්වට බරපතල කිව්වත් තේරුම දන්නේ නැහැ. ඔය කියනවා. නේද? එයාවත් දන්නේ ඈ? නෙయ్యෝ කියන්නේ. නෙయ్యෝ අංජලි කරණේ ඒ වෙන විදියක්. ඒ වෙන විදිහකට හැදෙන්නේ. ඒක ඇවිල්ලා මේ යුති කියන අර්ථය. යුති කියන අර්ථය ඒක මම පස්සේ කියලා දෙනවා ලියලා කියලා දෙන්නම්. දැන් අපි කිව්ව මොකද්ද? අරුණෝදය. මොකද්ද අරුණ කියලා කියන්නේ? පැහැදිලි අහක කියනකොට ඔව් ඉර පායන්නේ කියලා එළියට නමුත් ඉර නෙමෙයි. හරි. ඔව්. අරුණුවන් කියලා කියනව නේද? අහලා තියෙනවද? අරුණුවන් කියලා කියන්නේ මොකක්ද? අරුණුවන් කියලා කියන වන් කියලා කියන්නේ පාට කියන එකයි. වර්ණය කියන එකයි. අරුණුවන් කියලා කියන්නේ පාට කියන එකයි. ඒ කියන්නේ අරුණ පාට. මේ අරුණුවන් කියලා කියන්නේ gadol පුච්චුවාම gadol වල තියනවා නේද නිකන් දුඹුරු පාටක් නැති කහ පාටක් නැති රතු පාටක් නැති පාටක් තියෙන නේද? තියෙන නේද? ඒක රන්වන් පාට කියලා කියන රම්පන් පාට නෙවෙයි. gadol රත්තරන් පාටද? රත්තරන් පාට ඇවිල්ලා කහ පාටට ටිකක් බර පැත්තක් තියෙනවා. තෙමිලි පාටට බරයි, කහ පාටට බරයි. එහෙම එකක් තියෙනවා. අරුණුවන් කියලා කියන්නේ gadol පිච්චුවාම ඒ පුච්චපු gadol වල ගින්දර නිසා හැදෙනවනේ එක්තරා පාටක්. අන්න ඒ වගේ පාටකට කියනවා අරුණුවන් කියලා. අරුණ පාට. අරුණලු පාට. අනිත් එක තමයි හුමස් දැකලා තියෙනවා. ඔය වේයෝ එහෙම වදිනවා හුමස්. ආන්නේ හුමස් වල තිබෙනවා ඔය අරුණුවන් පාට. ලාදුමුරු පාට කියන්න පුළුවන්. යාපනයේ ගිහිල්ලා තියෙනවා. යාපනයේ මැටි මොන පාටද? අරුණුවන් පාට. අරුණුවන් පාටයි. දැන් මේ යාපනයේ කුඹුරු වෙලක එහෙම ගිහිල්ලා ගෙදරට ආවම පස්සේ මේ ගේ පාට වෙනවා. රතු පාටට හුරු පාටක් තියෙන. දැකලා නැද්ද යාපනයේ ඉඩම් වල තියෙන මේ පස්වල පාට? රතු පාටට හුරු, දුඹුරු පාටට හුරු. ආන්න ඒ පාට ඒ වගේ පාටක් ඉර උදාවට කලින් නැගෙනහිර ආකාශයේ නිකන් පාට ගෑවා වගේ පාටක් වෙනවා. ආන්නේ ඒකට කියනවා මොකද්ද? අරුණලු පාට කියලා. අහලා තියෙනවද? ආන්නේ ඒ අරුණලු පාට දිස් වෙනවා. ඒකට කියනවා මොකද්ද? අරුණ නගිනවයි කියලා. අරුණ උදා වෙනවා. අරුණෝදය කියලා කියන්නේ. ආන්නේ රත්තරන් පාට වගේ දුඹුරු පාට වගේ හැදෙන්නා වූ ආලෝකයක් එනවා මතුවෙලා අහසේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූර්යයා උදා වෙන්න කලින් పూర్ව නිමිත්තක් එනවා කියනවා.
සූර්යයා නෙවෙයි. සූර්යයා එන බවට සාධකයක්. සූර්යයා එන බවට పూర్ව සටහනක් නිමිත්තක් එනවා. ඒ තමයි අරුණ උදාව. දවස උදා වෙනවා කියලා කියන්නේ මොකක් නිසාද? අරුණ උදාව. දැන් අපි හැම වෙලාවෙම උදේට තේ ගිලම්පස ගන්නකොට ඉස්සර වෙලා බලන්නේ කොහේ පැත්තද? ආයේ හැම පැත්තෙම බලන්න හරියන්නේ. නැගෙනහිර දිශාව බලන්න ඕනේ නේද? ඇයි නැගෙනහිර දිශාව බලන්නේ? දැන් අරුණ උදා වෙලාද? අරුණ උදා වෙලා නම් තමයි ඔන්න දවස උදා වෙනවයි කියලා ගන්නෙ. එතකොට තමයි අපි ඔය උදේට කෑම බීම ගිලම්පස ආදී දේවල් තේ කැඳපත් ආදී දේවල් ගන්නවා නම් අන්න පටන් ගන්න තැන සීල්වන්ත ගුණවන්ත අයට ආර්යයන් වහන්සේලාගේ ප්‍රතිපදාවේ ඕකේ තමයි පරිභෝග මේ භෝජන ආදී දේවල් පරිභෝග කරන කාලය. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙහෙම විදිහට දේශනා කළා. සූර්යයා උදා වෙන්න කලින් పూర్ව නිමිත්ත పూర్ව සටහන සලකුණ තමයි අරුණ උදාව. ඒවමේව කෝ භික්කවේ භික්ඛුනෝ සත්තන්නම් බුද්ධංගානං උප්පාදාය ආන්න ඒ වාගේ තමයිලු භික්ෂූන් වහන්සේ නමකට බෝධ්‍යාංග ධර්මයන්ගේ උප්පාදයේ පිණිස මෙන්න මේවා. උප්පාදා ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං බෝධ්‍යාංග ධර්ම පහළ වෙන්න කලින් බෝධ්‍යාංග ධර්ම උදාවට ඇති වෙනවා යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ මනසිකාර සම්පන්නස්සේතම් භික්කවේ භික්ඛුනෝ පාටිකංකං සත්බොජ්ජංගේ. දැන් මේ සත්‍ය බෝධිආංග ධර්ම කියන්නේ පහළ වෙන්න කලින් මොකක්ද ඇති වෙන්නේ? මොකද්ද? අන්න සූර්යයා උදා වෙන්න කලින් අරුණ උදා වෙනවා වගේ බෝධිආංග ධර්ම පහළ වෙන්න කලින් උදා වෙන එකක් තිබෙනවා. ඒ තමයි යෝනිසෝ මනසිකාරය කියනා වූ සලකුණ. යෝනිසෝ මනසිකාරයේ නුවණින් මෙනෙහි කිරීම තමයි මේකට තිබෙන්නා වූ పూర్ව නිමිත්ත. යම් කිසි කෙනෙක් හොඳට සිහියෙන් කල්පනාවෙන් නුවණින් මෙනෙහි කිරීම සිද්ධ කරනවා නම් ආන්න ඒ සිද්ධ කිරීම තමයි ඔන්න සත්බෝධිආංග ධර්ම වැඩෙන්න උදාවෙන්න පායන්ට හේතු වෙන්නේ. භික්ඛුනෝ පාටිකංකං සත්බොජ්ජංගේ භාවෙසති සත්බොජ්ජංගේ බහුලීකරතේ. ඉතින් මේ යෝනිසෝ මනසිකාරය තමයි පිහිට වෙන්නේ. යෝනිසෝ මනසිකාරය තමයි මේ බෝධ්‍යාංග ධර්ම වල පෙර නිමිත්ත. බෝධ්‍යාංග ධර්ම බොජ්ජංග කියලා කියන්නේ මොකද? දැන් මම වචන දෙකක් කියලා දුන්නා. මොකද්ද වචන දෙක? නෙය්‍ය ධර්මය සහ අරුණුග්ගමනය. මේවා හරි වටිනවා. මේ තනි වචනේ වුණාට ඕකේ ඇස්සේ හරි ගැඹුරු අර්ථයක් තියෙනවා. දැනගන්න. එතකොට තමයි එක එක වචනේ දැනගත්තා. මේකේ ධර්මයට අරගෙන යන ගතියක් තියෙනවා. දැන් මේ බොජ්ජංග කියන්නේ මොකද්ද? බොජ්ජංග කියන්නේ බෝධි අංග. බෝධි අංග කියන්නේ බෝධිය මොකද්ද බෝධිය? නිර්වාණ ධාතුවට කියනවා බෝධිය. සතර මාර්ග ඥාන වලට කියනවා බෝධිය. නිර්වාණ ධාතුව සතර මාර්ග ඥාන මේවට කියනවා බෝධිය. එතකොට මේ නිර්වාණ ධාතුව හමු වෙන්නේ නුවණට මුණ ගැහෙන්නේ ඊළඟට සතර මාර්ග ධර්මයන් අපිට ලැබෙන්නේ සතර මාර්ග ධර්මයන් අපේ හිතේ පහළ වෙන්නේ මොකක් නිසාද? මෙන්න මේ කරුණු 7 තියෙන්න ඕනේ. මේ කරුණු මේ ධර්මතා 7ක් තිබෙනවා. මේ ධර්මතා 7 හිතේ වැඩුණොත් මේ ධර්මතා 7 හිතේ නැවත සිහිපත් කරලා හැදුණොත් වැඩුණොත් දියුණුවොත් ආන්න එතකොට තමයි අර කියනා මාර්ග ධර්ම නිර්වාණ ධාතුව අපිට හම්බ වෙන්නේ. ඒක නිසා මේ බෝධිය කියනා වූ නමින් හඳුන්වන මාර්ග ධර්ම නිර්වාණ ධාතුවට ප්‍රධාන අංගයක් වෙන නිසා ඒවට කියනවා මොකද්ද? බෝධි අංග ධර්ම කියලා. මේ
බෝධිඅංග ධර්ම කීයක් තියෙනවද? 7යි. මොකද්ද? සිහිය. ඒවත් සතිය. 2 ධම්ම විචය. කියන්නේ ධර්මය සොයා යාම, විපරම් කිරීම, ධර්මයේ මෙනෙහි කිරීම, ධර්මයේ සෙවීම. ඒක අපි කියලා දෙන්නම් ධර්මයේ කොහොමද හොයන්නේ කියලා. ධර්මයේ හොයන්නේ කොහොමද? ධර්මයේ හොයන්න තියෙන්න ඕනේ මොකද්ද? ත්‍රිපිටකය දාලා තිබෙනා වූ ලින්ක් එකක් තියෙන්න ඕනේ. මොකක්ද තියෙන්න ඕනනේ? කොහොමද යන්නේ? ඒකේ තියෙනවා ධර්මයේ හොයන්නේ කොහොමද? ත්‍රිපිටකයේ දාපු ලින්ක් එකක් තියෙනවා. ඒකේ තියෙනවා සර්චින් බාර් එකක් කියලා. ඒකේ ටයිප් කරලා ගහන්න. ඔන්න එතකොට තමයි ධර්මයේ හොයන්නේ. නේද? අපි හොයන්නේ ඕනෝයි ධර්මනේ. නේද? සූත්‍රය හොයන්නේ වචනයක් නැතුන ඔන්න හොයන්න දාලා. ඕක හොයලා නිවන් හම්බ වෙන්නේ ඊට වඩා තියෙන වෙන විදිහකට හොයන්න. දැන් ධම්ම විචය කියන්නේ මොකද්ද? ධම්ම විචය කරනවා කියන්නේ මොකද්ද? ධර්මය හොයනවා. විපරම් කරනවා. ධර්මයේ පරිශා කර හොයා යන. 200 එක 100 දෙක ධම්ම විචය අනිත් එක තමයි 3. මේ වැඩේ කරන්න අවශ්‍යයි ඒ ධම්ම විචයට ගැලපෙන වීරියක්, 100ට ගැලපෙන වීරියක් අවශ්‍යයි. ඒ වීරිය අරකට ෆිට වෙන්න තියෙන්න ඕන. ඒ වීරිය කුසල වීරිය කියන එක අනිත් කාරණේ. 3. අනිත් එක තමයි අපේ ඔය වැඩේ කරන්ට ඔය ධම්මවිචය සිද්ධ කරන්ට වීරිය කියන ධර්මයේ වඩන්න, සිහිය කියන ධර්මයේ වඩන්ට සිහිය වැඩිම ගැන හිතට නිකන් ටේස්ටි ගතියක් තියෙන්න ඕන. නිකන් හරියට ඇපීලින් ගතියක් තියෙන්න ඕන. ප්‍රසන්ට් මූඩ් එකක් තියෙන්න ඕන. ධම්මවිචය සිද්ධ කරන්ට අපිට නිකන් හරියම හැපි මූඩ් එකක් තියෙන්න ඕන. ප්‍රසන්ට් ගතියක් තියෙන්න ඕන. නේද? ඊළඟට වීරිය වඩන්ට අපිට හරි ප්‍රබෝධමත් වෙච්ච ගතියක් තියෙන්න ඕනේ හිතේ. අන්න එතකොට තමයි මේක වැඩෙන්නේ. එතකොට තමයි මේක හැදෙන්නේ. දවසක් මම මේ ඔය යුද්ධයේ තියෙන කාලේ අපි වෙත් කරගෙන ගියා වැඩෙන් එවුවා මේ යාපනයේ. එතකොට හිටියා මේ මට මතක හැටියට රංජේ දලුවත් රෝහන් දලුවත් හිටියේ. එදින් මේ ඒ කාලේ මේ අපිව එක් කරගෙන ගියා කිරිතක් කියන්නේ 90. ඒකට හිටියා ඔය සෝවිදහාමුදුරු එහෙම හිටියා. ස්වාමීනාන්තර 16ක් වැඩි. ඉතින් අපි එක් කරගෙන ගියා මේ උදේ පාන්දර යුද බටයෝ දානවනේ යුද්ධෙට. දැන් කොතන හරි ෆයිට් කරන්න යනවනේ. එතෙන්ට යන්න තැනක අපි එක් කරගෙන ගියා. ඉතින් අපි පිළිත් එහෙම කියලා ඉතින් අනුශාසනාවක් එහෙම හාමුදුරු කරලා ඉතින් කොහොම මේ දෙයක් කරා. යුද්ධයේ කියන එක මේ ප්‍රසන්ට් ගතියක් තියෙන එකක්ද? නේ. ඒක නිකන් හැපි ගතියක් නෙවෙයි. සැක සහිතයි. ඊළඟ මොහොතේ මම ජීවත් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එහෙමනේ. ඉතින් මේ ළමයි ඒ තරුණ ගොඩාක් ඉතින් හිටියා යුද්ධේ එකෙන් කෙලිම තරුණ එකක් මහෙන මේ පාරක් තිබුණා. ඒ පාරේ දිගට දාලා ඉතින් මේ අර ලීඩර්ස්ලා ආවා. ඉතින් ඔය කමාන්ඩර් මේ ඔය ලෙෆ්ටිනන්ට්ලා ඊට පස්සේ ලොකු නිලධාරීන් ඒකේ ප්ලාටුන් එක බාර වෙන්න කට්ටිය ඉන්නේ. ඇවිල්ලා දැන් මේගොල්ලොන්ට දාලා ඔක්කොම ඉතින් ඇඳගෙන හිටියේ. යුද්ධයකට යනකොට
ඒගොල්ලෝ අපි වගේ මේ බස් එකේ යනවනේ මේ යුදවට කොහොම නෙවෙයි උග අඳින්නේ. යුද්ධයකට යනකොට අඳින්නේ මේ වැල් තියෙන්නේ තනකොළ ඇඟ හැමතැනම තනකොළ දාගෙන කොණ්ඩේ ඔක්කොම මේ අර තියෙන අතු පොඩි පොඩි කොළ තියෙන්නේ වැටවල් කොළ එහෙම දාගෙන ඒව නූල් කැලියෙන් වැල් පොටවලෙන් දාලා ඒ ඔළුවේ දාගෙන එහෙම දැන් ওই ටික ඔක්කොම මේ එකට වාඩි වුණොත් එහෙම පේන්නේ කැමොෆ්ලාජ් තමයි අර මේ අර ගහල හබරල දැල් තියෙන ඒවා දාගෙන මේ හැම තැනම කිසි කෙනෙක් හොයන්න බෑ මූණ පොඩ්ඩක් තියෙන මේ හරියට අපේ පැත්තේ බැලුවොත් කොහොම දැන් ලැහැත්ති කරලා තියෙන්නේ යන්නේ යනකොට මේ මේක මේ බෝධිපාක්ෂික ධර්මයි කියන්න ඕනේ යුද්ධේ කතා කරන්නේ එබැවින් ගන්න දෙයක් තියෙනවා ඒ වෙලාවේදී ඉතින් බොහොම මේ ළමයින්ට මේ තරුණ කට්ටියට මේ කිසි කෙනෙක් අඳුරන්න බෑ. කිසි කෙනෙක් අහවලාද කවුද කියලා අඳුරන්න බෑ. ඒත් ඒගොල්ලන්ට ගිහිල්ලා ඊට පස්සේ ඒගොල්ලෝ බොහොම ආදරෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන්, දයාවෙන් ඊළඟට බොහොම ඒ කතාවල් දෙනවා. ඒ කතාවල් දෙනකොට නිකන් පැනලා යන්න හිතෙනවා. ඒ ලීඩර්ස්ලා ඇවිල්ලා පැනලා ඉතින් අපේ සෝබිත හාමුදුරුවෝ කතා කරා, හාමුදුරුවෝ කතා කරා. එතකොට නිකන් අර මේ ජවය අර ඕනේ ඈලි නෑලි ගති ජවය කියන එක පුදුම විදිහට එනවා. හරි ප්‍රසන්න ගතියක්. හරි උද්‍යෝගමත් ගතියක්. ඒ වගේම කරන වැඩි අපි කොහොම හරි කරන්න ඕනේ. එක අඩියක්වත් පස්සට තියන්නත් හොඳ නැහැ. අඩියක් ඉස්සරහට තියන්න පරක්කු වෙන්නත් හොඳ නැහැ. අන්න ඒ වගේ හැඟීමක් ඇති වෙනවා. ඒක උදේ පාන්දර මේගොල්ලන්ට ලබා දෙනවා. ඒක ලබා දීලා විසිල්ලයක් ගහපු ගමන්ම ඒක පුදුම දෙයක්. ඒක ඉතින් මම කල්පනා කරා ඇත්තට මේගොල්ලන්ගේ කිසිම නෑනේ. එහෙම පල්ලෙහාට දෙන බස් ගතියක් මොකක්වත් නෑනේ. ඉස්සෙල්ලා යනවා අර ඉස්සෙල්ලා යන කට්ටියක් ඉන්නවා. ඩෝසර් වගේ. ඩෝසර් වගේ කියන. ඒක කඩකට ගාලා යන් පස්සේ අර බට්ටු කියලා යකෙක් ඉන්නවා. ඕගොල්ලෝ හතර රටේ පුපුරනවා. ඊට පස්සේ යනවා අර තව තියෙනවා මේ මොකද්ද මේ බෝම්බ ස්ටේකින් ඒරියාවක් තියෙනවා. ඒගොල්ලෝ ඉස්සලා යනවා. ඒගොල්ලෝ ගියාට පස්සේ අනිත් කට්ටියක්. ඉතින් අර ඒක ඉස්සලා ගිහලා චෙක් කරන ඒරියෙකුත් තියෙනවා. දැන් බලන්න. මේ ඉස්සරහට යන්න. ඉස්සරහට මේ වැඩේ කරන්න. කරන වැඩේ පිළිබඳව හැඟීමක් ප්‍රසන්න භාවයක් අවශ්‍යයි. ඕක නැතුව කිව්වොත් එහෙම මේ අද යන ගමන් නම් ඒ තරම් සුවර නෑ කියලා කියනවා ඈ යන්න බෑ ඒකක් හරි බොනවා නම් දෙකක් දැන් ගිහලා එහෙම කිව්වොත් එහෙම එයා නිකන් මේ පස්සට යනවා නේද ආන්න ඒ වගේ තමයි ධර්මයේ තිබෙනවා මේ ධර්මයේ වඩාගෙන යනකොට අපිට අවශ්‍යයි ප්‍රබෝධමත් ගතියක්, සතුටු ගතියක්, සන්තෝෂයක්, ඉතිලී යන ගතියක් අවශ්‍යයි. ඒක නැත්තම් මේක යන්න බෑ. ඕක සියල්ලදත් බුදුරජාණන් වහන්සේ ඕක දැනගත්තා. ප්‍රීති සම්බොජ්ජංගය කියලා කියන්නේ මේ වැඩේ මේ භාවනාව මේ යෝගීතා ස්වභාවය ඉස්සරහට අල්ලගෙන යන්න මේක වඩන්ට මේක නැවත නැවත වඩන්ට අපිට අවශ්‍යයි මොකද්ද හිතේ ප්‍රබෝධමත් ගතියක් ප්‍රභාස්වර ගතියක් බබලන ගතියක් සන්තෝෂ ගතියක් අවශ්‍යයි. ඒකට කියනවා මොකද්ද ප්‍රීති සම්බොජ්ජංගය කියලා. එතකොට තමයි ඒකට කාවැදලා ඒකත් එක්ක ඉන්නේ හරි පුදුම ශක්තියක් එන්නේ වීර්යය. ඒ වගේම තමයි දැන් කීයක් කිව්වද සතිය අවශ්‍යයි ධම්ම විචය අවශ්‍යයි වීර්යය අවශ්‍යයි ප්‍රීති ගතිය අවශ්‍යයි අනිත් එක තමයි පස්සද්ධි ගතිය අවශ්‍යයි. පස්සද්ධිය කියලා කියන්නේ සැහැල්ලු ගතිය අවශ්‍යයි. හිතේ සැහැල්ලු ගතිය
කයි සැහැල්ලු ගතිය දෙකම අවශ්‍යයි. එහෙම ඇති වුණාන් පස්සේ තමයි මේක ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට කියනවා තවත් ධර්මයක් තිබෙනවා. ඒ ධර්මයට කියනවා සමාධි ගතිය. සමාධි ගුණය. දැන් මෙහෙම හිතන්න බලන්න අර අපි කියන්නේ යුදබටියෝ කියලා. යුදබටියෝ ඉස්සරහට යනකොට ඒගොල්ලන්ට හිතේ බරක් නැතුව තියෙන්න ඕනේ. ඒක නිසා ගෙදර හිතුණා නම්, භාර්යාව ගැන හිතුණා නම්, දරුවෝ ගැන හිතුණා නම්, අම්මා තාත්තා ගැන හිතුණා නම්, බැංකු ණය ගැන හිතුණා නම්, අරවා මේවා හිතුණා නම් එහෙම ආයේ යන්න පුළුවන්. ඒක නිසා හැම වෙලාවෙම ඒවා අව탁සීරු කරනවා. ඒ කියන්නේ ඒ බර ඒවා නෙවෙයි. ඒවා ඔක්කොම සෝට් අවුට් වෙනවා අපි මේ වැඩේ කරලා. ඒවා ඒ හිතට තියෙන මානසික බර ඔක්කොම ටික අයින් කරනවා. එතකොට එයාගේ හිත සැහැල්ලු වෙනවා. ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. ආන්න ඒ වගේ සැහැල්ලු ගතිය හරීම අවශ්‍යයි මේ ධර්මයේ වඩාගෙන යනකොට. ඒකට කියනවා පස්සද්ධි ගුණය. පස්සද්ධි ගතිය. අනිත් එක තමයි අර ફોකස් ගතිය කියන්නේ. ඒ කියන්නේ හරියට one pointed ගතිය. අපේ හිතේ සමාධි ගතිය අවශ්‍යයි. සමාධි ගතිය තිබුණොත් තමයි මේකේ මානසිකාරයේ ධර්මය හොයාගෙන යන්නේ ඔක්කොම ටික තියෙන්නේ. අනිත් එක තමයි උපේක්ෂා ගතිය, මධ්‍යස්ථ ස්වභාවය අවශ්‍යයි. එතකොට තමයි මේක වඩන්න පුළුවන්කම තියෙන්නේ. මේ ටික ඔක්කොම එකට එක රංචුවට වුණුන්ට කනෙක්ට් වෙලා, වුණුන්ට සම්බන්ධ වෙලා, වුණුන්ට බැඳිලායි පවතින්නේ. සමහර වෙලාවට මේ එක බෝධ්‍යාංග ධර්මයක් වඩනකොට අනිත් ඒවා ඒකට කනෙක්ට් වෙලා වැඩෙන්නේ. ඒකට සම්බන්ධ වෙලා වැඩෙන්නේ. ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේ මේ බෝධ්‍යාංග ධර්ම වැඩෙන්න, බෝධ්‍යාංග ධර්ම හටගන්නට වැඩෙන්න කලින් තියෙන ධර්මයක් තියෙනවා. මොකද්ද? අන්න යෝනිසෝ මනසිකාරය දැන් තේරුම් ගන්න ඕනේ. දැන් බෝධ්‍යාංග ධර්ම වැඩෙන්න කලින් මොකද්ද වටින්නේ? මොකද්ද උදාව? මොකද්ද මූලික කාරණය? යෝනිසෝ මනසිකාරය. මේ බෝධ්‍යාංග ධර්ම සම්බන්ධයෙන් මොකද්ද යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? යෝනිසෝ මනසිකාරය. පතිතිය බොණ්ඩේ දුකට මතක් වෙයි. යෝනිස ඔය ඕවා ඇත්තට fully confident කියන ඒවා නෙවෙයි. ඕවා ලොටරි වගේ. ඇදුනොත් එහෙමයි. එහෙම නෙවෙයි. යෝනිසෝ මනසිකාරය. එහෙමයි තියෙන්නේ. අපි කාරණේ දැනගත්තොත් අපි කරුණ ටිකක් කියමු. එතකොට මොකක්ද ඒ කියලා තේරෙයි. දැන් මේ භාවනා වැඩසටහනට ආවනේ නේද? භාවනා වැඩසටහනට එන්න කලින් මොකද්ද හිතුවේ? ඇයි? ඒකට කැමැත්ත නිසා. ඒව නිසා දාන්නේ. කැමැත්ත, උනන්දුව, උද්‍යෝගය එක ඒව ඔක්කොම සමානව තියෙනවා. මෙහෙමයි. මෙන්න මෙහෙම මම මේ යන ගමන අද මට දවස් දෙකක්. ඊළඟට මේ දවස් දෙක පුරාම මම මේ විදිහට ගිහිල්ලා වාඩි වෙලා හිටියොත්
මට වාඩි වීම පුරුදු වෙනවා. නෑ වාඩිලා හිටියත් වාඩි වෙන්න පුරුදු වෙනවා. එක කාරණයක් හරි ඇහුවොත් දන්නේ නැති දෙයක් මට දැනගන්න පුළුවන්. එක විනාඩි 5ක් මම ඇස් දෙක පියාගෙන ආස්වාද ප්‍රස්වාස මෙනෙහි කරොත් වැඩි හරියක් නැත්තම් රීඩින් එකට හරි මම භාවනාවක් කරගන්නවා. නේද? මම මේ ඇවිල්ලා ඉන්න දවස් දෙකේ මං ගෙදර ඉන්නකොට තිබිච්ච සිතුවිලි ටිකක් තියෙනවනේ. කල්පනාවක් ටිකක් තියෙනවනේ. නිතරම කඩාගෙන ඉන්න. මම මේක ගිහිල්ලා මේ පිටසත් එක්ක වාල්ලා ඉන්නකොට අර ටිකේ ඉන්නේ නැති ගතියක් තියෙනවා. ඊළඟට මට වගකීම් ටිකක් තියෙනවනේ ගෙදර. ඒ වගකීම් ටික මං පැහැර හැරියා නෙවෙයි සහල්ුවෙන් මම හිතින් අමතක කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා මගේ හිතට පීඩා කරන ගති ගොඩාක් දේවල් මේකෙන් අයින් වෙනවා. අනිත් එක තමයි මට ඒක ජීවිතේට මහ විශාල ධර්ම ශක්තියක් වෙනවා. මගේ සසර ගමන නිවා කරගන්න මේක පිහිටක් වෙනවා කියලා ඔය විදිහට දැන් හිතනවා. හිතන්න බලන්න. දැන් මම ඔය කිව්වේ මේ මම උපකල්පනය කරලා. මේ පින්වතුන් හිතන ටිකක් තමයි උපකල්පනය කරලා කිව්වේ. දැන් මේ විදිහට හිතන එකක් තියෙනවානේ. මේ විදිහට හිතන එකක්. ආන්නේ එහෙම හිතුවනම් එහෙම හිතනකොට එන්න ලේසි නේද? එහෙම හිතනකොට එන්න ලේසි නේද? ඒකේ ආනිසංශය. ඒකේ ආනිසංශය ඊට පස්සේ මට ලැබෙන විපාක මේකේ තියෙන ප්‍රතිලාභය මේකේ තිබෙනා වූ සෞම්‍ය ගතිය ඊළඟට තව ටිකක් බලමු. ඇත්තට සේනාසනයකට ආවොත් එහෙම මේ සාන්ත වෙන්න හාමුදුරුව කෙනෙක් ස්වාමීන් වහන්සේ නමක් දකින්නවනේ. ඒකත් ඇහැට සෞම්‍යයි. ඉන්න පිරිස වුණත් වෙනදා වගේ නෙමෙයි. සීල්ටදී ඇඳගෙන ඒකත් සෞම්‍ය දර්ශනයක් නේ. බෝධින් වහන්සේ පේනවා ඒක දර්ශනයක්. විහාරේ පේනවා ඒක දර්ශනයක්. හොඳයි. ඒ බැලුවෙන් පස්සේ මම මේ යන ගමනේ මට ලැබෙනා වූ දේවල් ගොඩාක් තියෙනවා හොඳ දේවල්. අන්න ඒ විදිහට මෙනෙහි කරනකොට එන්න හිතනවා හරි අමාරුවෙන් නැතුව ඒ දෙන්නේ නේද? ආන්න ඒ විදිහට හිතන හිතවිලි ක්‍රමයට කියනවා මොකද්ද? යෝනිසෝ මනසිකාරය කියලා. ඔය මේ සිල් සම්බන්ධයෙන් දැන් මේක අපිට අවශ්‍ය වෙන්නේ මොකක් සම්බන්ධයෙන්ද? බෝධිහංග ධර්ම සම්බන්ධයෙන්. බෝධිහංග ධර්ම සම්බන්ධයෙන් මොකද්ද මේ සීය සම්බන්ධයෙන් යෝනිසෝ මනසිකාරය? සති සම්බොජ්ජංගේ සම්බන්ධයෙන් මොකද්ද යෝනිසෝ මනසිකාරය? සිහිය වැඩුවම සිහිය වඩපු බෝධිසත්වයෝ බුදු වෙලා තිබෙනවා. පසේ බුදු වෙලා තිබෙනවා. මහරහත් භාවයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම සසර දුකින් මිදලා තිබෙනවා. සිහිය වඩාපු උත්තමයෝ සතර අපායෙන් මිදලා තිබෙනවා. සිහිය වඩාපු උත්තමයෝ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකයට පත් වෙලා තිබෙනවා. සිහිය වඩාපු උත්තමයන්ට දුකින් නිදහස් වෙන්න අවස්ථාව ලැබුණා. සිහිය වඩාපු අයට මේ දේවල් වුණා. ඉතින් මේ වගේ සම්පත් ලැබුණා. සිහිය වඩන්නේ මෙහෙමයි කියලා දැන් සිහිය වැඩිීමේ ආනිසංස හිතනවා. සිහිය නැති අය ගැනත් හිතනවා. සිහිය නැතුව හිටපු අයට වෙච්ච දේ. හිතේවල් පිරුණා, සතර අපායේ පිරුණා. දැන් ඔය සිහිය නැතුව හිටපු අය තමයි ඔය බලල්ලු වෙලා ඉන්නේ මොකක් නිසාද? සිහිය නැතුව කටයුතු කරපු නිසා. සිහිය ඇතුව කටයුතු කරපු අයට නිදහස, සිහිය නැතුව කටයුතු කරපු අයට හිරවීම දුක. ඉතින් ඒක නිසා මේ යන්නා වූ ගමන හරි වටිනවා. මේ සිහිය දියුණු කිරීම හරි ප්‍රයෝජනයි කියලා ඒ සිහියේ තිබෙන ආදීනව පක්ෂය, සුභ පක්ෂය, හොඳ පක්ෂය කවුද සිහිය වඩන්නේ එතෙන්ද කිච්චු වෙනවා. අන්න ඒ විදිහට සිහිය නුවණ දියුණු කිරීමේ ඒ ටික මෙනෙහි කරනකොට අන්නේ මෙනෙහි කිරීමට කියනවා මොකද්ද? යෝනිසෝ මනසිකාරය පවත්වනවා. දානයේ සම්බන්ධයෙන් යෝනිසෝ මනසිකාරය පවත්වන්නේ කොහොමද?
පුරුදු ගොඩක් පුරුදු දෙයක් නේ. කොහොමද? දානි පූජා කරපු ගාම ගොඩක් අතහැරීම පුරුදු වෙනවා. මහා විශාල පිනක් Tamanට සිද්ධ වෙනවා. ඊළඟට සතුටක් ඇති වෙනවා. අනිත් එක දිව්‍ය ලෝකයන්ට බ්‍රහ්ම ලෝකයන්ට සසර දුකින් නිදහස් වෙන්න මට මහා විශාල පිනක් සිද්ධ වෙනවා. ඊළඟට අර නන්දිය උපාසකතුමාට වගේ මාලිගාවල්ද ආහාර පානද ඇඳුම් පැළඳුම්ද ඔය හැම දෙයක්ම ලැබෙනවායි කියලා ඒවකම ඥානසංස. ඔය විදිහට මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට බෝධිසත්වයන් වහන්සේ දාන පාරමිතා පිරුවා මේ විදිහටයි කියලා මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරනකොට දානෙ දෙන්න ලේසියි නේද? නැත්තම් එහෙම මෙනෙහි කරන්නේ නැත්තම් දෙන්න අමාරුයි. එහෙම නේද? දෙන්න අමාරුයි. ඉතින් ඔය වගේ ඕන ඔය විදිහට මෙනෙහි කරන ඒ කරන වැඩේ සම්බන්ධයෙන් මෙනෙහි කිරීමට කියනවා මොකද්ද? යෝනිසෝ මනසිකාර්ය පවත්වනවායි කියලා. ඒක දාගන්නත් දැන් උදාගන්න. මේ සීය වැඩිම පිළිබඳව තවත් තියෙනවා යෝනිසෝ මනසිකාර්ය ওই විදිහට පවත්වනකොට ඒ මෙනෙහි කිරීම තමයි බෝධිහාංග ධර්ම වඩන්ට හේතු වෙන්නේ. දැන් ආනාපාන සතිය ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කරනකොට ආනාපාන සතිය වඩනකොට ඒ වඩන කාලය තුල අපේ හිත සංසුන්ව නිස්කලංකව පවතිනවා කිසිම අකුසල ධර්මයක් හිතට මෙනෙහි වෙන්නේ නැහැ. ඒක කොච්චර මට සාන්තියද කියලා මෙනෙහි කරනකොට ඒකත් යෝනිසෝ මනසිකාර්ය තමයි. ආන්නේ ඒ විදිහට මෙනෙහි කිරීමේ බලය මෙනෙහි කිරීමේ ශක්තිය නිසා තමයි අපිට ඒ වැඩේ කරන්න පුළුවන්කම තියෙන්නේ. මේක තේරුණාද? ඒකට කියනවා කරුණු කාරණා ගලප ගලපා බලමයි කියලා. නිකන් සාමාන්‍ය කරුණු කාරණා හිතා ගලප ගලපා බල. අන්න ඒ විදිහට බලනකොට ඒක යෝනිසෝ මනසිකාරය. ඒක තමයි උපකාරය. ඒක තමයි උපකාරය. ගාතාවක් තියෙනවා. ශුඤ්ඤාගාරං පවිත්තස්ස සන්තචිත්තස්ස භික්ඛුනෝ අමානුෂී රති හෝති සම්මා ධම්මං විපස්සතු. ශුඤ්ඤාගාරං පවිත්තස්ස සන්තචිත්තස්ස භික්ඛුනෝ අමානුෂී රති හෝති සම්මා ධම්මං විපස්සතු. මේකෙන් කියන්නේ මේ ටික දිහා බලනකොට මේ ටික හිතන්න බලන්න. ශුඤ්ඤාගාරං පවිත්තස්ස. ඒ කියන්නේ නිස්කලංක හිස් ගේකට නිස්කලංක තැනකට ගිහිල්ලා විවේකී තැනකට ගිහිල්ලා ඉන්නා වූ භික්ෂුන් වහන්සේට ස්වාමින් වහන්සේට සාන්තචිත්තස්ස භික්ඛුනෝ ඒ ස්වාමින් වහන්සේගේ හිතත් බොහොම සාන්තයි සංවරයි වටපිටාවේ මොකක්වත් කලබල නැහැ. දැන් හරි නිස්කලංකයි සාන්තයි. එහෙම ඉන්න ස්වාමින් වහන්සේගේ සන්තචිත්ත කියලා කියන්නේ නීවරණ එහෙම දැන් තුනී වෙලා. ඉතින් ඉන්නේ ත්‍රිවේක තැනකනේ. අමානුෂී රති හෝති. ඒ කියන්නේ මිනිස්යන්ට සාමාන්‍ය ජීවිතයේ විඳින්නා වූ සැපයකට වඩා මහ විශාල සැපයක් ලැබෙනවා. අමානුෂී රති. සම්මා ධම්මං විපස්සතු. ඒ කියන්නේ ධර්මය යහපත් ආකාරයෙන් විපස්සනා කිරීම නිසා. ඔය ඒ ගාථා. දැන් ඕක කියනකොට හිතනකොට හැබෑවනේ. මේ වගේ සැපයක් ඒ ස්වාමීන් වහන්සේ නමක් ලබනවා නම් අනේ ඒ ධර්මයට මමත් හිමිකාරයෙක් වෙන්න භාග්‍යවන්තයෙක් වෙන්න මමත් ඒක වඩන්න ඕනේ කියලා අර මනසට ඇති වෙනවා මහා උද්‍යෝගය.
ඒ යෝනිසෝ මනසිකාරයේ පවත්වන ආකාරය. දැන් තව කාරණයක් තිබෙනවා. දැන් මේ කවදාකවත්ම මේ බෝධිහාංග ධර්ම පහළ වෙන්නේ නැහැ හේතුවක් නැතුව. ඒවට යම්කිසි ධර්මයක් අවශ්‍යයි. ඒ කියන්නේ බෝධිහාංග ධර්ම වැඩෙන්න ඒ පිළිටඬ ඇතිවෙන්න බහුලීකృత වෙන්න අවශ්‍යයි ධර්ම කාරණේ. ඒ කියන්නේ හේතු අවශ්‍යයි, කෑම අවශ්‍යයි. කෑම නැතුව පහළ වෙන්නේ නැහැ, කෑම නැතුව ඉන්න බෑ. සේයිතාවි භික්කවේ අයං කායෝ ආහාරක්ඛිතිකෝ ආහාරම් පටිච්ච තිට්ඨති. මානිනේ මේ ඇඟ, මේ ශරීරය ආහාර නිසා තමයි පවතින්නේ. ආහාර නිසා තමයි මේක ගෙනියන්න පුළුවන්කම තියෙන්නේ. අනාහාරෝ නොතිට්ඨති. ආහාර කෑම නැති වුණොත් එහෙම මොකද වෙන්නේ? මේක පිළිටන්නේ තියෙන්නේ නැහැ. පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා මේ ශරීරයේ දැන් බුදුරජාණන් වහන්සේ කතා කරන ස්වාමීන් වහන්සේලාට ඉස්සරහාම කියලා දෙනවා මේ සජීවී උපමාවක් අරගෙන මහන්නේ මේ ඇඟ පවත්වන්න බෑ කෑම නැතුව. මේකට කෑම අවශ්‍යයි. ඒව මේවකෝ භික්ඛවේ සත්බුද්ධංග. ආන්න ඒ වගේ මහන්නේ බෝධ්‍යාංග ධර්මයේ 7 ආහාර ටික. මේ බෝධ්‍යාංග ධර්ම වලට කෑම අවශ්‍යයි. මේවට ආහාර අවශ්‍යයි. ආහාර නැත්තම් මේවා තියෙන්නේ. ආහාරං පටිච්ච තිට්ඨන්ති. මේ බෝධ්‍යාංග ධර්ම තියෙන්නේ අපි හැම එක්කිනාගේම හිතවල පිහිටන්නේ. හැම එක්කිනාගේම හිතවල මේ බෝධ්‍යාංග ධර්ම හටගන්නේ මොකක් නිසාද? ආහාරය. ඒවට අවශ්‍ය ආහාර. මේ ශරීරයට අවශ්‍ය ආහාර තමයි කෑම, බීම, බත් මාළු, පිට්ටු ආදී දේවල්. ඊළඟට ඒ වගේම තමයි මේක පවතින්නේ. ඊළඟට මේ බොජ්ජංග ධර්ම වලට අවශ්‍යයි ඒකටත් කෑම જાතියක් අවශ්‍ය. ආනාහාර නොතික්ඛන්ති. ඒවත් කෑම නැත්තම් තියෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා කෝච බික්කවේ ආහාරෝ මොනවද මේ ආහාර? අනුප්පන්නස්සවා සති සම්බොජ්ජංගත උප්පාදාය. හැදිලා නැති, හටගත්තේ නැති, පළවෙලා නැති බොජ්ජංග ධර්මයක් සති සම්බොජ්ජංගේ හදාගන්න මොකද්ද මේකට අවශ්‍ය ආහාර? උප්පන්නස්සවා සති සම්බොජ්ජංගත භාවනායේ පාරිපූර්ණය. දැන් ඩිංගක් හරි බොජ්ජංග ධර්ම පොඩ්ඩක් තියමුක සතිය තියනවද නේද? සති සම්බොජ්ජංගේ ඕක ඒ ඩිංගේ තිබුණා හරියන්නේ නැහැ. ඒක ප්‍රතිඵල ගෙන දෙන්නම් ඕක වැඩෙන්න ඕනේ. ඒකට මොනවද දාන්න තියෙන ආහාර? මොනවද අවශ්‍ය පොහොර? ඊට පස්සේ කියනවා අත්තිබික්කවේ සති සම්බොජ්ජංගඨානිය ධම්ම. මේ සිහිය වඩන්ට අවශ්‍ය සිහිය වැඩි යුතු සති සම්බොජ්ජංගේ පිහිටවන්ට ඇති කරගන්නට අවශ්‍ය කරන කරුණු තිබෙනවා. සත්‍ය යෝනිසෝ මනසිකාරෝ. සත්‍ය යෝනිසෝ මනසිකාර බහුලිකාරෝ. ඒ අවශ්‍ය කරන දේවල් ඒ සති සම්බුද්ධංගයට අවශ්‍ය කරන දේවල් පිළිබඳව හොඳට හිතන්න. හොඳට මෙනෙහි කරන්න. ඒක තමයි මේකට ආහාර වෙන්නේ. අයම ආහාරෝ අනුප්පන්නස්සවා සති සම්බුද්ධංගات උපාදාය. අන්න ඒක තමයි මේ සති සම්බුද්ධංගයේ උපදවා ගන්නට උපකාර වෙන්නේ. තියෙන බෝධ්‍යාංග ධර්මයේ වඩවා ගන්නට උපකාර වෙන්නේ. මේ ටික තේරුණාද? ඔව් කියන්නේ නැතුව ඔලෙහළුවේ ඩිංගක් තේරිච්චා. වචනේ තේරිච්ච අය හින්දා. මේ ගොඩාක් නිස්සද්ද හිතේ තේරිච්ච නැති හින්දා. මේ සති සම්බුද්ධංගයේ කියන එක ඔය භාව යෝනිසෝ මානසිකාර්යය පවත්තන්ට ඕන සති සම්බොජ්ජංගයේ තිබෙන වටිනාකම හිතන්න ඕන. ඒ කියන්නේ හිතන්න ඕනේ. දැන් අපි කියවන්නේ උදේ පාන්දර කතා කරන්න එපා කියලා. වැඩි කතා කරන්න එපා. ඔක්කොම නිස්සද්දව බොහොම පුළුවන් තරම් නිස්සද්දව මේ පවත්තන්නේ කියලා කිව්වා නේද? ඇයි එහෙම කිව්වේ? ඒ තමයි සිහිය වඩා ගන්නට සති සම්බොජ්ජංගයට උපකාර වන්නා වූ ධර්මයක් කියලා කියන්නේ. දැන් මේ සිහියේ තියෙන වටිනාකම හිතන්න. සිහියේ තියෙන වටිනාකම හිතන්න වටිනාකම ගැන අගේ දාලා මෙනෙහි කරන්න වඩන්න හිතෙනවා. හොඳට වඩන්න හිතෙනවා. ඒ ගැන හිතන්න මෙනෙහි කරන්නට මේ ගැන කල්පනාකාරී වෙන්න ඕන.
කරුණු 4ක් කියලා දෙන්න ගොඩාක් තියෙනවා. නමුත් කරුණු 4ක් කියලා දෙන්නම්. ඒ තමයි පෙර ස්වාමින් වහන්සේලා ධර්මවිච සති සම්බොජ්ජංගේ වඩා ගන්නට මෙන්න මේ විදිහට කරුණු ටිකක් හිතලා තියෙනවා. එකක් තමයි සති සම්පජඤ්ඤා. ඔය කියන්නේ සිහිය නුවණ යොදාගෙන. අනිත් එක තමයි මුට්ට සති පුද්ගල පරිවර්ජනතා. සිහිය නැතුව ඔය එක එක විකාර කරගෙන ඉන්නවනේ. ඒගොල්ලෝ අයින් කරා. සිහිය නැතුව විකාර කර ඉන්න මුලා සිහියෙන් ඉන්න අය ඉන්නවනේ. ආන්නේ සිහි මුලා වෙච්ච අය වර්ජනය කරා. පරිවර්ජන කරා. උපට්ඨිත සති පුද්ගල සේවනත. සිහියෙන් කල්පනාවෙන් ඉන්න අය ඉන්නවනේ. ඒ සිහිය කල්පනාව තිබෙන භාවනානුයෝගීව කටයුතු කරන ඒ වගේ අය ඇසුරු කරන්න කියලා. කල්යාණ මිත්‍ර විශේෂයෙන්ම සිහිය දිනු කරන අය. අනිත් එක තමයි තදදි මුත්තතාව කියලා කියන්නේ තමන් ගැන හිතන්න ඕනේ මම සිහිය වඩන කෙනෙක්. මම සිහිය දිනු කරන කෙනෙක්. මම සිහියෙන් කටයුතු කරන්න ඕන කෙනෙක් කියන බව තමන්ට නිතරම කියව ගන්න ඕනේ. හිතින් ඒක ගැන අවධානය යොදා ගන්න ඕනේ. මම මේ වැඩේ කරන කෙනෙක් නේ. මම මේ වැඩේ කරන කෙනෙක් මේ සිහියයි. මේ මට වැදගත් වෙන්නේ සිහිය. ඒ නිසා මෙතන සිහියෙන් කියන හැම වෙලෙම සිහිය වඩනවා කියන එක පිළිබඳව මේ මතක තියාගන්න ඕනේ. මේ මම අහලා තියෙන කතාවක් සමහර වෙලාවට දැකලා තියෙනවා නිතරම නෙවෙයි බොහොම කාල. කවුරු හරි කාන්තාවක් බෙල්ලේ මාලයක් දාගෙන කරේ කරාඹු පැලඳගෙන හිටියොත් එයාගේ පොඩි ඩියුටියක් තියෙනවා. පෙරගෙන යන්න. මොකද්ද ඇත්තට? මොකද්ද? මාලයක් කවුරු හරි බෙල්ලේ දාගෙන හිටියොත් කනේ කරාඹුවක් දාගෙන හිටියොත් එයා හැම වෙලෙම එයා මේ ඩියුටි එකේ ඉන්නේ. අනිත් අයටත් ඒ කතා කරනවා. ඒ වුණාට එයා එහෙම එහෙමත් තියෙනවා. හරි. ඒ කියන්නේ හැම වෙලෙම යා මෙහෙම නිකන් අර මෙහෙම මොකක්වත් නැහැ. දැන් අත්වදින නිකන් කන කහන්නා වගේ කොහොම ගිහලා කන කහනවා නෙවෙයි තියෙන්නේ. ඒක නෙවෙයි තියෙනවා. ඒ කියන්නේ ඒක නැති වෙනවාද ඒක තියෙනවාද කියන සාමාන්‍ය කරාම දෙයක් එහෙම දාගෙන හිටියොත් එහෙම නිතර පහේ මෙහෙම අර මෙහෙම බලනවා තියනවා කියලා. ඒක හැටියක්. එහෙම මෙහෙම තියෙනවා. අර තඹ කම්බි නම් ඒ තරම්ම නෑ. එහෙම තියෙනවනේ. ඒව ගැන ඒක හැලුණත් එකයි තිබුණත් එකයි. රත්තරන් වගේ වටිනා දෙයක් නම් හැම වෙලෙම එයා නිතර බලනවා. ආරක්ෂාකාරීව බලනවා. මේ ඒක මම දැකලා තියෙනවා. ඔය සාමාන්‍යයෙන් මමත් ඔය අපේ පුඩි කාලේ ඉතින් එන්නකොට හැම වෙලෙම අපි මහාන වෙන්න කලින් ඉතින් ඉන්නකොට මේ අපේ ඔය නෑන්දලා කලා ඒගොල්ලෝගේ ඔය මේ ඉන්නවනේ සම වයස කට්ටිය ඒගොල්ලන්ගේ ඔය ජොබ් එකම ඕක තමයි. ඉතින් ඒගොල්ලන්ට ඩියුටි එක. මේක කියන්න හේතුව මෙහෙමයි. මේක කියන්න හේතුව එයා යම්කිසි දෙයක් පැලඳගත්තොත් ඒ පැලඳගෙන ඉන්න දේ පිළිබඳව සැලකිලිමත් වෙනවා. දැන් මම මෙහෙම එකක් පැලඳගෙන ඉන්නවා මේක තියෙනවද? මේක හදාගෙන එක නැති වෙලාද තියෙනවද කියලා. පොදිසියක් වෙනවනේ. නේද? ආන්නේ ඒ වගේ සිහිය කියන දේ පුරුදු කරන්න ගියාන් පස්සේ මම හැම වෙලෙම සිහියෙන් ඉන්න ඕනේ. මේ සිහිය මට දැන් සිහිය තියෙනවද? මේක කැඩිලා ගිහිල්ලාද? දැන් සිහියෙන් ඉන්නේ කියන පිළිබඳව කෝඩුවාවෙන් අවධානයෙන් ඉන්න ඕනේ. ඒකටයි අනිත් එක්කෙනා මාළි කඩාගෙන ගියත් එකයි යා ඇඳත් එකයි මේකයි වටින්නේ.
එහෙම දැකලා නැද්ද මහත්තයලා ඔය? ඔව්. නෑ සාමාන්‍යයෙන් එහෙම කියන දැන් ඔය තැනකට ගියාන් පස්සේ මිනිස්සු දිහා බලන්නේ ඒ මිනිස්යා දිහා බැලුවාන් පස්සේ ආගේ චරිතයක් කියවන්න ගතියක් තියෙනවා. නිකන් අර පිට පොත්ත දිහා බලන්නේ නැතුව එයා ඉන්න විදිය, එයා යන විදිය, එයාගේ කතා විලාසය, ඒ කතාවෙන් එයාගේ හැසිරීමෙන් මොකක්ද ඒකින් අර්ථ ගන්නවන්නේ, මොකක්ද ඒකේ යටි අර්ථය පොඩ්ඩක් එයා රීඩ් කරන්න පුරුදු වෙන්න. එයාව ඒ රීඩ් කරන්න ඕනේ. නැතුව නිකම්ම මේ අක්කේ අයියේ නැන්ටි අරම ඕව හරියන්නේ නැහැ. මිනිස්සේ දැන් බුදුරජාණන් වහන්සේ මිනිස්යාව රීඩ් කරනවා. මිනිස්යා කියවනවා. නේද? ඕවා චරිත ලක්ෂණ. ඕවා චරිතයේ තියෙන දේවල්. ඒක බොඩි ලැන්ග්වේජ් එකකින් අපි එයාගේ හිතයි කියවන්නේ. එයාගේ චරිතයයි කියවන්නේ. ඉතින් ඒවා ඒකයි ඔය කිව්වේ. දැන් මේ ඉස්සර තිබුණ මිනිස්සුන්ට මේ දැන් නම් ඒක නෑ. රත්තරන් දත් දානවා මිනිස්සු. රත්තරන් දතක් දානවා. රත්තරන් දතක් දාන්නේ මම දැන් නම් දැකලා නෑ. දැන් නෑ. ඉතින් මුදලාලි දානනේ. දාන්නේ. ඒ රත්තරන් දතක් දාලා එයා මේ හැම වෙලෙම හිනහ වෙනවා. ඔව්. බොහොම හොඳට ප්‍රියමනාප විදිහට කතා කරනවා. තාම මොනවත් ඕනද? අරේ මේ කියලා මේ එහෙම කතා කරනවා නේද? ඇත්තට ඒක දැන් කියනවා මේ ඔයාලට මොනවද ඕන? හොඳින් ඉන්නවද? අරේ මේ කියලා ලස්සනට hina වෙලා කතා කරනවා. ඇත්තට එයා අපේ දුක සැක බලන්නද කතා කරන්නේ? එයා අපේ දුක සැක බලන්න එහෙම නැත්නම් අපේ කරගන්න බැරි වැඩක් එහෙම ඇවිල්ලා එයා විවේක ඇවිල්ලා කරලා දෙන්න එහෙම එකක්ද බලන්නේ? නෑ. මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ? එයා දත පෙන්වන්නේ. අර දත පෙන්වන්නේනේ අපි ඒක රීඩ් කරන්න ඕනේ. ඒක අර එයාගේ කතාවේ අස්සේ තියෙන්නේ. එහෙම රීඩ් කරන්න පුරුදු වෙන්න ඕනේ. දැන් ඔය කාන්තාවක් මේ මාලයක් දාගත්තම කරාඹුවක් දාගත්තාම පස්සේ එයාගේ චරිතයක් අනිත් වෙලාවට තිබිච්ච නැති ආකාරයක් එයාට ඇඩ් වෙනවා. එයාගේ ජීවිතේට එනවා. ඒ එන්නේ එයා සමදපු දේත් එක්කයි. එහෙම එකක් තියෙනවා. කොණ්ඩේ තියෙන කාන්තාවක් සහ තට්ටේ ගාපු කාන්තාවත් ඒත් වෙනස්. වෙනස් තියෙනවා. කොණ්ඩේ තියෙන කාන්තාව මේ කොණ්ඩේ දිගට තියෙන කාන්තාව කොණ්ඩේ හැම වෙලෙම මොන හරි කර ඒ කොණ්ඩේ පොඩ්ඩක් හරි විනාඩි 15කට සැරයක් හරි අල්ලලා හදනවා. එහෙම එකක් තියෙනවා. තට්ටේ ගාපු කාන්තාව නෑ. දැන් ඔය 10 දෙල්ලම්මලා එහෙම ඉන්නේ. මොකක්වත් නෑ. ඒක නිසා ඒ ජීවිතේ රීඩ් කරන්න ඕනේ. මේක කියන්න හේතුව මේකයි. සිහිය වඩන්න යනකොට සති සම්බොජ්ජංගේ වඩනකොට මා තුල සති සම්බොජ්ජංගේ සිහිය දැන් මේ මට තියෙනවද? මම මේ ඇත්තටම මම මේක මෙනෙහි කරනවද? දැන් මම මේ යන්නේන ගමන් මෙනෙහි කරනවාද? මම කතා කරන දේවල් මෙනෙහි කරනවාද කියලා දැනගන්න හිත යොදන්න ඕන. ඒකට කියනවා මොකද්ද? තදදී මුත්තතා. ඒ කාරණයට හිත යොදනවා කියලා. ඒ කාරණය සිහිය කියන එක දැන් මට තියෙනවද නැද්ද කියලා හොයලා බලන්න. මාළේ තියෙනවද නැද්ද? කරාඹුව තියෙනවද නැද්ද කියලා කල්පනා කරලා බලන්න. ඒ වගේ සිහිය දැන් තියෙනවද නැද්ද? මම සිහිය වඩන්නා කෙනෙක් කියලා හැම වෙලාවෙම හිතට කියවනවා. සිහිපත් කරලා දෙනවා. එහෙම තියෙනකොට තමයි සිහිය වඩන්න පුළුවන්කම තියෙන්නේ.
මම හිතුවා ඒක කාන්තාවගේ ජුවලරි වලයි කොමාන බුදුහාමුදුරුවෝ කියලා තියනවාද? ඔක විස්තර කරනකොට නෑ මේ කියපු කාරණේ තේරුණාද? ඒකනේ. ඒ හොඳටම ඇති. ජුවලරි කතා ගොඩක් කියලා තියෙනවා. මේ ජුවලරි කතා ගොඩක් කියලා තියෙනවා. දැන් ඇත්ත වශයෙන්ම දැන් මේක මම කිව්වේ මොකක් නිසාද? මේ හතර වටේ පේන එකක්. උපමා. මේ කියපු කාරණේ තේරුණාද? මේක බුදුරජාණන් වහන්සේ ජුවලරි කතා ගොඩක් තියෙන තැනවල තියෙනවා. නමුත් මේක කිව්වේ දැන් මේ හැම එක්කෙනාම මේ දානවා කියන දකින්නවනේ. ඒක නිසා. හොඳයි. දැන් මේ ටික මම කිව්වේ මේ සීය සම්බන්ධයෙන්. තවත් කාරණයක් තියෙනවා මේ කියන්නේ. ඒක ප්‍රායෝගිකයි. මේක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තිබෙන බෝධ්‍යංග ධර්ම 7 දැන් මේ කාරණයක් හැටියට අපි මතක් කරා. එක එක ගත්තේ නැහැ. පොදු වශයෙන් කිව්වා. දැන් මේක අපේ ජීවිතේ තියෙන විදිහක් බලමු. තියෙන විදිහ. අපි හුදකලා වුණාම හරි පොදු වශයෙන් බෑ. හුදකලා වුණාම වටපිටාවේ කෙනෙක් එක්ක ඉඳගෙන ඉන්නවා හෝ නැතුව අපේ හිත දිහා බැලුවම ඒ හිත විශේෂයෙන්ම චිත්තානුපස්සනාව ගැන හිතන්න බලන්න. චිත්තානුපස්සනාව ගැන මෙනෙහි කරනකොට හිතනකොට මම මේ වෙලාවේ මොකක් ගැනද හිතන්නේ මොන අරමුණක් එක්කද ගැවසීගෙන ඉන්නේ. ඔය හිතවලට තිබෙනවා නිතරම කුළුපගව වැඩ කරන මනෝමය පින්තූර තියෙනවා. මේ හැම එක්කෙනාගේම හිතවල තිබෙනවා නිතර පහේ කුළුපගව වැඩ කරන නිතර හිතට භාවිතාවට ඇවිල්ලා තිබෙන නිතරම හිත අරක්ගත්ත සිතුවිලි කල්පනාවල් තියෙනවා. ඒ කල්පනාවල් දරුවෝ සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, ස්වාමියා සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, භාර්යාව සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, ඉඩමක් කඩමක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, මොකක් හරි දෙයක්. පරණ සිද්ධියක් හෝ වේවා ඒක මොඩිෆයි කරලා හරි කාලානුරූපව වෙනස් කරගෙන හරි පරණ විදිහටම හරි නිකන් හිත නිතර ගැවසෙන විදියක් තියෙනවා. ඔය හැම එක්කෙනාගේම ජීවිතවල ඔය වගේ තියෙනවා. ඒවා සමහර ඒවා පුරුද්දට එනවා හිතට. පුරුද්දට ඇවිල්ලා හිත ඇත්ත වශයෙන්ම දවසේ සමහර අයගේ හිත වෙනවා දවසේ පැය 24 ටික කාලයක් නිදා ගන්නවා ඇහැරලා ඉන්න කාලය තුල ගෙදර හෝ වේවා පාරේ හෝ කොහේ හරි තැනක ඒ පරණ හිතා හිටපු සිතුවිල්ලට ටිකක් කාලය වෙන් කරන්න ඕනේ. ඒ සිතුවිල්ලට, ඒ මනෝමය රූපේට, ඒ මනෝමය සිතුවිලි ධාරාවට පොඩි කාලයක් වෙන් කරන්න වෙනවා. පුරුද්දට ඇවිල්ලා තියෙනවා. ඒක ගැන සමහරු තරහින් හිතනවා. සමහරු මාන්නෙන් හිතනවා. සමහරු ආසාවෙන් හිත හිතා රහ කර ඉන්නවා. එහෙම තියෙනවා සිතුවිලි. ඒ සිතුවිලි ඒ හිතන විදිය ඒ මනෝමය ධර්ම මනෝසින් පින්තූර හොඳට හිතලා බලන්න ඕක මෙහෙම. පුද්ගලයෙක් ගැන හිතනවා නම් මේ පින්වත් සියලු දෙනාම ශ්‍රී ලංකාවේ උපන්නා වූ අය හැටියට එහි ඉපදලා මෙහි ඇවිල්ලා ඉන්නකොට පරණ සිද්ධි මතක් වෙන්න පුළුවන් ලංකාවේ භූමිතලයට අයිති අදාළ. ජීවිතේ පරණ කාලේ සිද්ධ වෙච්ච එකක්. ළමා කාලේ, තරුණ කාලේ, විවාහ වෙච්ච කාලේ, ඊට පසු කාලේ කොහේ හරි සිද්ධ වෙච්ච දෙයක්. හිතින් තදින් බාර අරගෙන කැවිලා හිතේ කොටාගෙන තියෙනවා. එහෙම තියෙන දේ වරින් වර හිතට එනවා. එතකොට මේ පුද්ගලයෙක් සම්බන්ධයෙන් නම් අපි මේ නවසීලන්තයේ ඉඳගෙන ඉතින් මේ නවසීලන්තයේ ඉඳගෙන දැන් ඒවා හිතා ගියාට ඒ හිතන වෙලාවට ඒදී සජීවි. අපි මෙන්නේ කරන වෙලාවට හිතන වෙලාවට ඒ සිද්ධිය ඒ කාරණේ පුද්ගලයා හිතට ජීවමානයි. ඇත්තටම මේ සිදුවෙච්ච සිදුවීම ඇත්තටම බැලුවම පස්සේ මිනිස්සුත් මෙතන නෑ නිව්සීලන්තේ
ඉඩම කඩම පළාතේ සිද්ධියට අදාළ දේවලුත් මෙහි නැහැ. හැබැයි මනස අර ටික ඔක්කොම ජීවමාන කරගෙන ඉන්නේ. ඒ වෙලාවේ ඒ මනසේ ඒ සිතුවිල්ලත් එක්ක ජීවත් වෙනකොට යමින් ගමන් හරි ගෙවල් ගෙදර වැඩ කරනකොට හරි මොකක් හරි දෙයක් කරනකොට ඒ සිතුවිල්ලත් එක්ක ඉන්නකොට අනිත් ඒවා ඔක්කොම ටික අමතක වෙනවා. තව කෝටියක් දේවල් තිබෙනවා. ඒවා ටික ඔක්කොම අමතක වෙලා ඒ පිළිබඳව කල්පනාවක් මොකක්වත්ම නැහැ. එන්නෙම නැහැ. කෑවද බිව්වද කියලා හිතෙන්නේ නැහැ. අර සිතුවිල්ලට ඒකට ගිලා බහිනවා. ඒකට කිඳා බහිනවා. ඒක සම්බන්ධයෙන් ගිලා බහැලා කිඳා බහැලා ඒකට සම්බන්ධ වෙලා ඒකත් එක්ක තමයි ජීවත් වෙන්නේ අතුලාන්තේ. නේද? මෙන්න මේ මෙතන ඇත්තටම බැලුවම මේ සිදුවීම කාල වශයෙන් ගත්තාන් පස්සේ මේක පරණ එකක්. නේද? හැබැයි ඒක හිතන වෙලාවට මේක පරණ එකක් කියලා හිතෙනවද? නැහැ. ඒ වෙලාවට ඒක සජීවී. අලුත් ජීවමාන ගතියක් තියෙනවා. යම් කිසි දෙයක් ඒක සිද්ධ වෙලා තිබෙන්නේ සතපුම් දහස් ගානකට එහා පැත්තේ දුර. හිතන වෙලාවට දැනනවා මේක පරණ දුර එකක් කියලා. නැහැ. ඒක හිතට ළඟ. ඒකේ කොටසක් තමයි. ඔය විදිහට කාල වශයෙන් දුර වුණාට හිතන වෙලාවට හිතට ළඟ. මේ ප්‍රදේශ වශයෙන් දුර වුණාට හිතන වෙලාවට ඒක තමන් ඒකේ ඇතුලේ. පුජ්‍යලේ වශයෙන් වෙනස් වුණාට පුජ්‍යලේ නැති වුණාට ඒ වෙලාවට එතන ඉන්නවා එක්කනේ. හිත ඇතුලේ. මේක දිහා බැලුවම මේ විදිහට තියනවද නැද්ද? හැම එක්කෙනාගේම හිතවල තියෙනවා. මේ හිතවිලි වල තිබෙනවා මෙන්න මෙහෙම එකක්. ඒ තමයි ඔය වීදුරු වල ගෙවල් තියෙනවා වීදුරු දාලා තියෙනවනේ. ඒ වීදුරු වල තිබෙනවා වීදුරුවක් නොවන වීදුරුවෙන් පිටක් නොවන දෙයක්. වීදුරුව නෙවෙයි ඒක. වීදුරුවක් නොවන වීදුරුවෙන් අයින් වලක් නැති දෙයක් තිබෙනවා. ඔය ස්ටිකර් ගහලා තියෙනවනේ. ක්ලේස් ස්ටිකර් ගහලා තියෙනවනේ. දැන් අපි එළිය පැත්ත බලනකොට වීදුරුව හරහා ඒ වීදුරුව ගහලා තියෙනවා මේ අවුව අඩු වෙන්න එකක් ගහලා තියෙනවා. නේද? ටින්ටර් කරලා තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා ටිකක් කලර් වෙන්න ගහලා තියෙනවා. ඒක වීදුරුවද? නෑ. ඒක ප්ලාස්ටික් කොලයක්. එහෙම තියනවා නේද? වීදුරුව නෙවෙයි. හැබැයි වීදුරුවේ තමයි ඒක තියෙන්නේ. හැබැයි වීදුරුව නෙවෙයි. නේද? ඔය වගේ එකක් තියෙනවා කණ්ණාඩි වල. දැන් තියෙනවා කණ්ණාඩි වල පොඩි එකක් අරවල තියෙනවා. කණ්ණාඩි තියෙන කාර් වල තිබෙනවා ඉස්සරහා වීදුරුවේ තිබෙනවා ග්ලාස් එකේ ස්ටිකර් කරලා තියෙන එකක්. හැබැයි ඒක කාර් එකට අයිති දැන් ඇලුවම් පස්සේ කාර් එකට අයිති. හැබැයි ඒකේ කාර් එකේ පාර්ට් එකක් නෙවෙයි ප්‍රධාන. ඒක අපි මේ අර ටින්ටර් කරලා වගේ තියෙන්නේ නේද? එහෙම තියෙනව නේද? ඔය වගේ තිබෙනවා. එතකොට ඒක නිකන් මේ අපිට මේ වෙන් කරගන්න අමාරුයි නේද? වීදුරුවයි ඒ අලවලා තිබෙන පොළේ දෙක එකටම වැදිලා ඒ දෙක එකටම තියෙන හින්දා අපිට වෙන් කරගන්න අමාරුයි නේද? හැබැයි වෙන් කරගන්න බැරිද? පුළුවන්. වෙන් කළා හිතා ගන්න පුළුවන්. මේ පාට එන්නේ වීදුරුවෙන් නෙවෙයි අර ටින්ටර් කොලෙන් කියලා. ඒ හිතා ගන්න පුළුවන්. ගලවනවා නම් ගලවලා ගන්නත් පුළුවන්. හැබැයි ඒක දෙකක්. ඒ වගේ මේ කියාපු කාරණේ හතර මතක තියාගන්න. අපි කියවනේද අර අපි හිතවිලි වලින් ගිහිල්ලා ඒවා අස්සට ගිහිල්ලා බහැලා ඒ වාගේ හුදකලා වෙලා තනි වෙලා අපි ඒකේ ගිලිලා ඒකට බහැලා අපි ඒකත් එක්ක ජීවත් වෙනවා කියන්නේ. එතකොට තිබෙනවා මෙන්න මෙහෙම එකක්. එතන තියෙනවා හිතකුත් තිබෙනවා
හිතට තේරෙන්නා වූ ධර්මයක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? හිතක් තිබෙනවා. හිතට තිබෙන්නා වූ ධර්මයක් තියෙනවා. ඒකට කියනවා ධර්ම ආරම්මණය කියලා. ධම්මාරම්මණය කියලා කියන්නේ. අර හිතේ පින්තූර තියෙනවනේ. පුජ්‍යලියෝ ගැන, ගෙවල් ගැන, පලාත ගැන එහෙම පින්තූර තියෙනවනේ. ඒවා ඇවිල්ලා හිත නෙවෙයි. ඒවා හිත නෙවෙයි. පුජ්‍යලියෝ අපිට දැනෙන මතක් වෙන පින්තූර හිත නෙවෙයි. ඒවා ඇවිල්ලා හිතට දැනෙන අරමුණු මාත්‍රා. ධර්ම ආරම්මන. මේ කියන කතාව තේරෙනවද? වතුර ටිකක් බොන්න හොඳ. මට පේන හැටියට දැන් මම මේක කියනවනේ. ඒ ඇත්තේ සමහර අය මේ අර පරණ ඒවා ස්විච් ඕන් කරගෙන. ඔව්. අර පරණ රෙකෝඩින් කියනවනේ. ඒවට ස්විච් ඕන් කරගෙන මේක බහැර. වතුර හොඳට බොන්න එතකොට ගහලා යනවා. උණු වතුරට කපලම යනවා. ගොඩක් අය මේ ප්‍රශ්නය ඇහුවා. ඒගොල්ලන්ට කියනවා තේරෙන්නේ නැහැ. වැටහෙන්නේ නැහැ. තනිතනියුත් අහනවා. ඊමේලුත් එවනවා. WhatsApp මැසේජුත් ගහනවා. ලියනවා කිව්වට කොච්චර ලියන්නද මේක? ඉතින් මේ දැන් මේක බැලුවොත් බලලා හරි තේරුම් ගන්න. දැන් මේ ධර්ම ආරම්මණයයි හිතයි කියන දේ අර ග්ලාස් එකට ගහපු කෙන්ට කොඩිය වගේ එකට වැදිලා තියෙනවා. එක ළඟ තිබෙන්නේ. එක කිට්ටුව තියෙන්නේ. ඒක නිසා ධර්මඥානෙ ගොඩාක්ම ඇති කරගත්තේ නැත්නම් මේක ගලවන්න අමාරුයි. මේක වෙනම හිතා ගන්න අමාරුයි. ඇහැයි රූපයයි වෙනස් කරගන්න පුළුවන්. ඒක ටිකක් හිතා ගන්න පුළුවන්. ඇහැ තියෙන්නේ මගේ පැත්තේ, රූපේ තියෙන්නේ බාහිරේ කියලා දුරක් තියෙනවනේ නේද? එතකොට මේ ඔය තියෙන පින්තූරය ඇවිල්ලා හිත නෙවෙයි. මේ ඇහැ නෙවෙයි. මේ ඇහැ මේ පැත්තේ තියෙන්නේ පේන පින්තූරය අරයි කියලා ටිකක් දුරට කරලා හිතා ගන්න පුළුවන්. ඒ වුණාට අර හිතයි ධර්මාරම්මණයයි කියන ඒ දෙක හරි අමාරුයි කෙනෙකුට තේරුම් ගන්න. හේතුව ඒ දෙන්න හරි ළඟ වැඩි. වීදුරුවට ගහපු අර කොලේ වගේ. දැන් මේක තේරුම් ගන්න කොහොමද? ආන්න එතන තමයි තියෙන්නේ. එතන තියෙන්නේ කොහොමද මේක තේරුම් ගන්න කියලා. මම මේ දක්වාම මේ පොර බදලා කියාපු ටික තේරෙනවද? ඈ? මෙහෙම જાතියක් තියෙනවද? තියෙනව නේද? දැන් මේ පේන අපිට හිතෙන දෙයයි හිතන හිතයි දෙකක් නේ. එතකොට මේ හිතන හිතක් තියනවාය කියලා අපි දැනගන්නේ කොහොමද? ආන්න ධම්මවිචය කියලා තියෙනවනේ. කියනවා නේද? ධම්මවිචය කියලා. ඕක හොයන්න ඕනේ. ඔය වැඩේට බොහෝම කල්පනාවක් අවශ්‍යයි. සිහිය. ඕකට බොහෝම සමාධියක් අවශ්‍යයි. සමාධිය. අනිත් එක විපරම් කිරීමේ හිත හොඳටම අවශ්‍යයි. යෝනිසෝ මනසිකාරය හොඳට තියෙන්න ඕනේ. දැන් බලන්න ඕනේ කොහොමද අපි දැනගන්නේ එතන හිත තියෙනවායි කියලා. දැන් අර ටික පේනවනේ. දැනෙනවනේ. අපි හිතන මිනිස්සයා සිද්ධිය, කාරණය, පරණ මොනහරි දෙයක් අපිට මේ සිද්ධිය මතක් කරන්න පුළුවන්. ඒ සිද්ධිය මතක් වෙනකොට හිත කොහොමද තේරුම් ගන්නේ ඒ සිද්ධියේ හිත තියෙනවායි කියලා.
පුළුවන්. දැන් පොඩ්ඩක් අපි බලමු මේ දැන් ඔන්න දැන් ගොඩක් කාලෙ අපි භාවනා කරා. නේද? අදත් දැන් ඒකේ එක අවස්ථාවක්. භාවනා කරලා දැන් මේ මානසිකාර්යය පවත්වාගෙන ගොඩාක් කල් බණක් අහගෙන දැන් ඇවිල්ලා තියෙන. දැන් අපි බලමු මේක කොහොමද අල්ලන්නේ කියලා. ඔක මම මේ ඉස්සෙල්ලා කියලා තියෙනවද? කියනකොට කියාද. කිව්වා නේද? හරි ඒකනේ ඉස්සෙල්ලා කියලා තියෙනවා ඒක. ඒක ඒ දවස් දැන් බලමු මේ සිත බලන්නේ කියලා. සිතකින් සිත බලන්නේ කියන්නේ දැන් අපි ඒ ආරම්භය ආවම අපි දැනගන්නවා දැන් ඒක ආපු බව දැනගන්නවා සාමාන්‍යයෙන්. තා කියන බලමු මොනවාක්යක් එකතු කරගන්න බැරිය වෙන්නේ. ඒකේ මොසොලදී තමයි සිතුනේ ධර්මා. ඒක කියන්නේ නැතුව හිතන හිතයි තව හිතකින් දැනගන්න. ඒ තුනක් කරනවා නේද? ආරම්භණයයි ඒක දැනගන්නවා ඊළඟට තව එකකින් මේක බලනවා. දැන් මේ හිත දැන් ප්‍රශ්නේ මතකයි? දැන් ප්‍රශ්නේ තමයි යම් කිසි දෙයක් අපිට හිතෙනවා නම් හිතට දැනෙනවා නම් ධම්මාරම්මණයක් තියෙනවා නම් ඒ ධම්මාරම්මණය අරමුණු කරමින් හිත තියෙනවා කියලා දැනගන්නේ කොහොමද? ඒක නේද ප්‍රශ්නේ? හරි. ඒක දැනගන්නේ භාවනා. ඔව් ඒක භාවනා තමයි. භාවනා අරමුණු හිතකොට හිත කියලා නැවතත් ආය අපි අරමුණට ගන්නවනේ. ඒ ගන්නකොට අපිට දැනුණානේ අපේ හිත පිට ගියා කියලා. ඒ අවස්ථාව දැනගන්න එක තමයි ධම්මාරම්මණය දැනගන්නවා කියන්නේ. තවත් ටිකක් මේ පින්වතුන්ට භාවනාවට ඉතාමත්ම උපකාර වෙනවා. මම මේක කියන්නම හිතාගෙන තමයි ආවේ මේ බොජ්ජංග ධර්මත් එක්ක. මේක ප්‍රායෝගික කැලලක්. ඒකට උපකාරක ධර්ම කොටස තමයි මම මුලින් කියලා දුන්නේ. මේක ලීඩින් පාර්ට් එකක්. මම කියවනේ මොකද්ද පළවෙනි කිව්වේ? නෙయ్య කියලා. නෙయ్య. මේක නෙయ్య. ඒ කියන්නේ මේක මේ විදිහට තේරුම් ගැනීම මෙනෙහි කිරීම අර මාර්ගඵල ධර්ම උපදවා ගන්න ඒකාන්තයෙන්ම උපකාර වන තථාගතයන් වහන්සේ දේශනා කරන නෙయ్య ධර්මයක් මේක. අනිත් සමාජික බලපෑමක් නැතුව ඒක සිද්ධ වෙනවයි කියලා අනාත්ම ගතිය තමයි නෑ. too high. ඒක මෙහෙම තියෙන්නේ. මෙහෙම හිතන්න බලන්න. දැන් අපි ප්‍රශ්නයක් හැදුවොත් ඇත්තට දැන් මගේ හිතට මම ගියපු තැනක මල් ගහක් මට මතක් වෙනවා. ඒ මල් ගහ දැන් මට තියෙනවා මේ හිතේ. මේ මල් ගහ දැන් මේ මල් ගහ කියන එක අරමුණු වෙලා තියෙනවා. වෙන දෙයක් මට මොකක්වත් මතකයේ තියන්නේ මේක තමයි ආරම්භය. මේ මල් ගහ කියන අරමුණ මට මේ වෙලාවේ දැනෙන්නේ ඒ වෙලාවට ඒ මල් ගහ දැනගන්න හිත එතෙන්ට බද්ධ වෙලා තියෙන නිසායි. ඒ බද්ධ වෙලා තියෙන නිසා. ඒක හිත ඊතර නැත්තම් මට මල් ගහ තේරෙනවාද? නැහැ. එහෙම නේද? ඔච්චරනේ තියෙන්නේ. ඇයි මට මේ දේ මගේ හිතට දැනෙන්නේ? දැනගන්නා හිත ඒකට බද්ධ වෙනවා. එච්චරනේ. ඒක වෙන හිතකින් හරි ඒ හිතෙන් හරි සිද්ධිය උක. දැන් බැලුවොත් එහෙම දැන් ඔය භාවනා කරනකොට නොඑක් සිතුවිලි එනවා.
ඇයි මේ සිතුවිලි දැන් කොහෙද හිත ගියේ? එමෙයා හිත හොයනවා. හිත හොයන්න දෙයක් නැහැ. හිත එතන තියෙනවා. තේරුම් ගන්න බැරි වෙන. එකයි තියෙන්නේ. හේතුව ඒ කියන්නේ ඒ වෙලාවේ හිත එතන තිබෙනා වූ දෙයක් හිත හිතා ඉන්නවා. හේතුව එතන දෙයක් ධර්මාරම්මණයක් තියෙනවා කියලා කියන්නේ මොකද්ද? හිත ඒකත් එක්ක බැඳලා ගනුදෙනු කරනවා. මට මේ වෙලාවට මතක් වෙනවා දෙයක් කියලා කියන්නේ ඒ හිත ඒකත් එක්ක සම්බන්ධ වෙනවා. වෙන කොහෙවත් නැහැ. ඒකත් එක්කයි. ඒක ළඟ වැඩි. ඒ කියන්නේ හරියට මේ ඒ ධම්මාරම්මණය තැවරිලා ඇතිල්ලා ගෑවිලාමයි තියෙන්නේ. ඔන්න ඕක නිසා සියුම්ව තමයි යෝග තියෙන්නේ. ස්වාමීනාගේ හිත කොයි වෙලාවක නිකන් ඉන්නේ නැහැ අරමුණක් කියනවමනේ. ඔව්. එතකොට ඉතින් ස්වාමීනාගේ ඒ අරමුණ එතකොට අපි කොහොමද එතකොට ඒක බලන්නේ? ඒ අරමුණක් ඒ වෙලාව දැන් මෙහෙමයි. අපි කිව්වේ මොකද්ද මේ පරණ අපේ ජීවත් වෙන අපේ ජීවිතයේ පරණ සිද්ධි අරවම මතක කල්පනාවට එනවනේ. ඒ කල්පනාවට එනවා කියලා කියන්නේ මොකද්ද? හිත ඒකත් ඒ මනෝමය පින්තූරයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට පස්සේ ඒක අමතක වෙලා තව එකක් මතක් කරනවා කියන්නේ මොකද්ද? ඊට පස්සේ වෙන එකත් එක්ක සම්බන්ධ වෙනවා. එක වෙලාව නෙවෙයි. අරක අතහැරලා දැම්ම වෙනත් එක්කයක් එක්ක සම්බන්ධ වුණා. ඩිංගක් කළා ඒකත් එක්ක ඉඳලා ඒක අතහැරලා දාන්න තව එකකට කොට වෙනවා. ඒ වෙලාවේ සම්බන්ධ වෙන්නේ මොකද්ද? ඒ පින්තූරයත් එක්කයි. නේද? ඔය වගේ එනේන එක එකකින් අතහැරෙනකොට අනිත් එකට හේතු වෙනවා. එකකින් අතහැරෙනකොට අනිත් එකට හේතු වෙනවා වදිනවා. හැම වෙලාවෙම අපිට මොකක් හරි ඔය වගේ පීරියට හිතට ඇවිල්ලා හිතේ තැවරෙන එකක් තියෙනවාමයි. එහෙමනේ. ඔන්න ඔය විදිහට තමයි බලන්නේ මේ වෙලාවේ හිත තියෙන්නේ කොතනද? මොකද්ද හිතට තියෙන ආරම්මණය කියලා තේරුම් ගන්නේ ඔය විදිහට. මේක කරන්න පුළුවන්ද? හොද්දට කල්පනාවෙන් ඉන්න ඕනේ. අනිත් එක තමයි සිතුවිලි තවත්යක් තියෙනවා ආරම්මණය කියනකොට හිත මොඩිෆයි කරනවා. ඒ කියන්නේ අරමුණ මොඩිෆයි කරනවා. මොඩිෆයි කරනවා කියලා කියන්නේ ඒක මෙහෙමයි. රාග අරමුණයි මාන්න අරමුණයි දේශ අරමුණයි මේ වගේ මේ රාග සිත කියන එකයි රාග අරමුණයි දෙකක්නේ. මාන්න සිතයි මාන්න අරමුණයි දෙකක්. මාන්නය මේ පැත්තෙන් ගහන්නේ මාන්නේ වද්ද ගන්න අරමුණ තියෙනවනේ. තරහවයි තරහ අරමුණයි දෙකක්නේ. එතකොට රාග අරමුණේ වැඩි වේලාවක් හිතට ඒකාකාරීව භුක්ති විඳින්න බෑ. හොතට හිතාගන්න. රාග අරමුණක දීර්ඝ කාලීනව හිතකට එක විදිහටම රහ කර ඉන්න බෑ. ටික වේලාවක් යනකොට ඒ හිත ඉල්ලනවා ඒක වෙනස් කරලා දෙන්න. හිත ඊට පස්සේ මොකද කරන්නේ? විතර්ක බලයෙන් ඒ ආරම්භණයම මොඩිෆයි කරනවා. මොඩිෆයි කරලා ඒ මොඩිෆිකේෂන් එක රහ කරනවා. එතකොට ඒ අලුත් ඒ මනෝමය පින්තූරේ ධම්මාරම්මණේ එකම රැල්ලේ වුණාට එකම විදිය නෙවෙයි. තේරුණාද? ඊට පස්සේ මොකද කරන්නේ? ඒක ටික වෙලාවක් යනකොට ආය වෙනස් කරනවා. ඔය විදිහට මේ හිතට ඔය ඒකාකාරීව ඉන්න බෑ. ඒක පින්තූරයේම එකම කාරණයට සම්බන්ධ වුණාට වෙන් කර යනවා. ඒ හැම තැනකම හිතත් ඒක ගෑවිලා තියෙනවා. මේ කාරණේ තේරෙනවද? මාන්න අරමුණෙත් ඔය වගේ. මාන්න අරමුණේ මේ මාන්න රහක් තියෙනවා. මාන්න අරමුණේ මාන්නයක් කරනකොට අපි මේ කාට හරි කවුරු හරි සම්බන්ධ කරගෙන මාන්නයක් දාගන්න. සිද්ධියක් සම්බන්ධයෙන්, ගමක් සම්බන්ධයෙන්, පුජ්‍යලයක් සම්බන්ධයෙන් මේ
මාන්නෙන් දාගන්න. නේද? එක්කෝ Taman තත්ත්වයේ සම්බන්ධයෙන්, ඇඳුම පැළඳුම සම්බන්ධයෙන්, Tamanගේ තිබෙනා වූ නම්ගම් සම්බන්ධයෙන්, පරම්පරාව සම්බන්ධයෙන්, ඉස්කෝලේ සම්බන්ධයෙන්, කැම්පස් එක සම්බන්ධයෙන් මොනවා හරි ওই ටිකක් අරගෙන මාන්නයක් දාගන්න. ඉතින් මේ සමහර වෙලාවක මිනිස්සු කියනවා මාන්නය හොඳයි කියලා. මාන්නය හොඳයිද? මාන්නය හොඳ නැහැ. තරහවත් හොඳ නැහැ. මාන්නයත් හොඳ නැහැ. ලෝභයත් හොඳ නැහැ. තණ්හාවත් හොඳ නැහැ. රාගයත් හොඳ නැහැ. මේවා කෙලෙස්. මේවා සමහර අය මේ වරද්දා ගන්නවා වැදගත්කමයි මාන්නයයි එකයි කියලා. එකයිද? නෑ. ඒ විරෝධී. ඒ කියන්නේ වැදගත්කම එකක් මාන්නය කියන එකක්. මාන්නකාරයෝ නොවැදගත් අයයි. නේද? වැදගත්කමක් නැති අයනේ මාන්නකාරය. වැදගත්කම කියලා කියන්නේ ගුණය, ඉවසීම, ධර්මය, සමාජශීලී ගතිය, පියකරු ගතිය, ඒ වගේම පරිත්‍යාගශී අන්න වැදගත්කම. ඒවා හොඳ ගුණ ක්වොලිටි. හොඳම හොඳ ස්පිරිට් ක්වොලිටි. ඕක ඒ ටික අයින් කරලා එතන මාන්නේ ගහපු ගමන් මොකද වෙන්නේ? නොවැදගත් වෙනවා. ඒක නිසා මාන්නයයි වැදගත්කමයි කියන්නේ එකක් නෙවෙයි දෙකක්. වැදගත්කම හොඳයි, සිල්වත්කම, මනුස්සකම, දයාව ඒක හොඳයි, ඒක වැදගත්. නොවැදගත්කම තමයි මාන්නය. මාන්නය හරියට කක්ක වගේ. ඒක ගොඩක් තිබුණත් ගඳයි, කැතයි, පිළිකුලයි, යන්තම් ගෑවිලා තිබුණත් ගඳයි, කැතයි, පිළිකුලයි. එහෙම දැන් බලන්න මෙහෙමයි පොඩ්ඩක් ඔය ළමෙක් හරි අර කක ගාග කමන්නේ පොඩි එක්කිනානේ. සාමාන්‍යයි කියලා ඔන්නේ මේ කමන්නේ ඔතේ ඉතින් දෙන්නේ කියලා ඇඳගෙන යනවා. එහෙම යනවද? එහෙම යනවා. නෑ. අම්මා හරිය දැන් ගොඩක් ඔය අම්මලාගෙන් කියන ගෑවෙන්නේ. මේ කමන්නේ පොඩි එක්කින ආදි විතරනේ ඔය කමන්නේ කියලා ඔන්න ඔය උතුරු සලුව දෙන්න ඔය ගෑවුනා කමන්නේ කියලා. එහෙම දාගෙන යනවද? ඒක ගොඩක් වුණත් ගඳයි, කැතයි, අප්‍රසන්නයි, පිළිකුලයි. පොඩ්ඩක් වුණත් කැතයි, ගඳයි, අප්‍රසන්නයි, පිළිකුලයි. මාන්නයත් ඒ වගේ. මාන්නය ගොඩක් වශයෙන් තිබුණත් කැතයි, ගඳයි, අප්‍රසන්නයි, පිළිකුලයි. යන්තම් තිබුණත් කැතයි, ගඳයි, අප්‍රසන්නයි, පිළිකුලයි. නේද? මාන්නයට හදන රූපයක්. ඒ මාන්න රූපයත් එකම විදිහටම යාට මාන්නේ රස විඳින්න බෑ. ඒක නිසා කරන්නේ මොකද්ද? යා මාන්නේ මොඩිෆයි කරනවා. මාන්නේ පින්තූරේ මොඩිෆයි කරනවා. තරහවටත් ඒ වගේ. තරහ ඇති වුණාන් පස්සේ තරහ ටික වෙලාවක් යනකොට එකම විදිහට තරහට අරමුණක් එපායි. කවුරු හරි කරපු දෙයක් හරි එක විදිහට හිතාගෙන ඉන්නේ තරහ ටිකක් මේ බාල වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? රේට් එක ගන්න තියා ගන්න ඕනේ. ඊට පස්සේ යා කරපු තව එකක් මතක් කරගන්න. ඊට පස්සේ ආය අලුත් වෙනවනේ. ඕක ටික වෙලාවක් ඉන්නකොට ඒකත් නිකන් ලූස් වෙලා මේට නිකන් නෝමල් වෙලා යනවා. ඊට පස්සේ තව එකක් දාගන්න. ඒ ආරම්භණය මොඩිෆයි කරනවා. ඒ හිතින් කරන්නේ. මෙන්න මේ වැඩේ මෙහෙම වැඩක් මේ හිත කරනවා නේද? මෙහෙම වැඩක් මේ හිත කර තමයි මේ ආරම්භණය නිකන් අර මොකක් හරි භාජනයක් කරකවා වටේ බලන්නේ. ඒ වගේ ආරම්භණය අරගෙන එකක ඉන්නේ නැතුව ඒකේ හැඩතල බල එකින් එකට මාරු වෙනවා. ඒකෙම මාරු වෙයි බලනවා වගේ ඒක මොඩිෆයි කර වෙනස් කර ඉන්න. ඕක හොඳට බලන්න හොඳට ට්‍රේන් කරන්න. සතිය වැඩෙනවා, ධම්මවිචය හොඳට වැඩෙනවා. හිත ඇත්තටම බැලුවොත් එහෙම හිතන්න බලන්න මගේ මේ පරණ සිතුවිල්ල දැන් මම කොච්චර අවුරුදු ගාණක් හිතා හිටියද මට දැන් මොකද්ද ඕකෙන් වෙලා තියෙන්නේ ඇත්තට ඇයි මගේ හිත මේ කියන්නේ නැත්තේ කියලා තමන්ගේම ප්‍රශ්නයක් අහලා හිතම ඇයි ඇත්තට මගේ හිත ඇයි එහෙම ඉන්නේ ඇයි එහෙම හිතන්නේ මොකක් නිසාද හේතුව එකක් හිතට හුරු වෙලා අනිත් එක තමයි ඒක හොඳයි කියලා
ඒකට වටිනාකමක් අගයක් දීලා තියෙන හින්දා ඒකේ මෙනෙහි කිරීම කරන්නේ නැති හින්දා තමයි ඕක හිතේ කැවිලා තිබෙන්නේ. ඒ නිසා ඒ සිතුවිල්ලකට මේ කියන්නේ මොකක් හරි දෙයක් ආවන් පස්සේ ධම්මාරම්මණයක් ආවන් පස්සේ ඕක කරුණු දෙකක් තිබෙනවා. මේ දැන් මේක වෙන කැලලක් හා. දැන් මම මෙච්චර වෙලා කියලා දුන්නේ මොකද්ද? හිතයි ධම්මාරම්මණයයි දෙකේ බද්ධ වීම. ධම්මාරම්මණයයි හිතයි දෙකේ බද්ධ වීම. එකට තියෙන ගතිය. අනිත් එක මේ වෙලාවේ කියන්නේ ඒකෙන් දැනෙන්නා වූ ෆීලිං එකයි. ඒකෙන් දැනෙනවා අපිට ෆීල් වෙනවා ගතිය. සිතුවිල්ලක් එනකොට ඒ සිතුවිල්ලේ තියෙන 아무තු මේ ගතියක්. ඒක හරියට කියනවා නම් අපි මොන හරි තේ තාච්චයක කැවුමක් හදලා තේ තාච්චිය උතුරන තේ තාච්චියක්නේ. ඒකේ කැවුමක් බැදලා ඒ කැවුම අපි මේ භාජනයකට දානවා. භාජනයකට දැම්මන් පස්සේ දැන් රස්නේ ගතිය දිනන මොකේද? තේ දැන් කවුම ගත්තනේ. අරගෙන අපි මේ ප්ලේට් එකක තියනවා පිඟානේ. එතකොට මොකද වෙන්නේ? ඒ ප්ලේට් එකත් රත් වෙනවා. ප්ලේට් එක රත් වෙනවනේ. ඒ ප්ලේට් එක රත් කරන්ට ප්ලේට් එක අපි දැම්මේ නැහැනේ තේ තාච්චියට. දැම්මේ නැහැනේ. ඒක රත් උනේ කුමක් නිසාද? අර කැවුමක් ඒකට තියපු නිසායි. ආන්න ඒ වගේ. මේක උපමාවක්. ඒ වගේ අපේ හිත යම්කිසි අරමුණකට බද්ධ වෙනකොට ඒ තිබෙන්නා වූ කෙලෙස් රේට් එකකින්ද ඒ කියන්නේ ඒ අරමුණත් එක්ක ධර්මාරම්මණයට සමහර වෙලාවට ඇලීම තද බල විදිහට තියෙනවා. සමහර වෙලාවට ඇලීම තියෙනවා ටිකයි. සමහර වෙලාවට ඇලීම තියෙනවා නිකන් යන්තම් ගෑවි තැවෙදි වගේ තියෙනවා. සමහර අරමුණුත් එක්ක හරි තද බල විදිහට මේ ඇලීම තියෙනවා. දැන් තේරෙනවද? එහෙම තියනවද? ආන්න එතකොට මේ කියන්නා වූ මේ ධම්මාරම්මණය කියන්නේ හිතට ඇතිවෙනා වූ මනෝමය අරමුණේ තිබෙන ඒ ග්‍රහණය, ඒකේ තිබෙන තණ්හාව අධිකත්වය මත අපේ මේ සෙන්ටර් පොයින්ට් එක හේවත් ඇඟත් ඒ තරමට හීල් වෙනවා. ඒ තරමට රත් වෙනවා. හීට් වෙනවා. හීල් වෙනවානේ. හීට් වෙනවා. රත් වෙනවා. දැවෙන ගතියක් හදනවා. තද කරන ගතියක්, හිර කරන ගතියක්, නිකන් ඔය වගේ මේ අපි පපුව બ્લોක් කරන ගතියක්, ඔළුව තද කරන ගතියක්, ඔහොම එකක් හැදෙනවා. ඒක හැදෙන්නේ අන්න අර හිතවිල්ල අපේ හිත අර අරමුණට බැඳෙන එකේ තද ගතියත් එක්ක. කරුණු දෙකක් තිබෙනවා. ඒකට කියනවා අපි හිතින් ආරම්මණය ගැන හිතා මනෝමය ආරම්මණය ගැන හිතා සතුටු වෙනවා. ඒකට කියනවා මේ චෛතසික ධර්මයක්, චෛතසික වශයෙන් ඒක ඇලෙනවා. අනිත් කාරණය තමයි ඒකෙන් හැදෙන්නා වූ ඒ හිත තියෙන තැනක් මේ ආශ්‍රය කරගෙන තියෙනවානේ. ශරීරේ ඒ තිබෙන්නා වූ ශරීරය හීට් කරලා දානවා. දැන් අර කැවුමක් තිබ්බනේ පිඟානේ. එතකොට කැවුම තියෙන්නේ පිඟානයක් මතනේ නේද? එතකොට ඒ අලුතින් වැදපු කැවුමක් පිඟානේ තිබ්බන් පස්සේ තියෙන තැනක් රත් වෙනවනේ. ඒ වගේ මේ හිත යම්කිසි ආරම්මණයක් එක්ක ගනුදෙනු කරනකොට ඒකට තියෙන බැඳීම, ඒකට තියෙන රස්නය, ඒකත් එක්ක අපේ මේ මෙතන දවනවා, හිර කරනවා. අනිත් එක ඒ සිතුවිල්ලට සමාන රූප ටිකකුත් මේකේ හදනවා.
චිත්තජ රූප කියන්නේ. ඒවට කියනවා චිත්තජ රූප කියලා. සිත නිසා හදාලා දෙන්නා වූ චිත්තජ රූප. ඉතින් මේ චිත්තජ රූප නිෂ්පාදනයේ ගොඩක් වෙනවා. ඒ චිත්තජ රූප නිෂ්පාදනයේ එතකොට මේ චිත්තජ රූප ටික රාග සිතකින් හදපු චිත්තජ රූප ටික හරි ඇඟට දැනෙන්නේ සැප විදිහටයි. කවදාකවත් දුක් විදිහට දැනෙන්නේ නැහැ රාග සිතකින් හදලා දෙන්නා වූ රූප. ඒක නිසා ඇඟේ දැනෙනවා හරිම මේ හරි සැප ගතියක්. අනික සන්තෝෂයක් සතුටක් සෝමනස්ස ගතියක් මේ ඇඟේ දැනෙනවා. ඒකට කියනවා කායික සැපේ කියලා. අරකට කියනවා අරමුණ ටේස්ට් කර කර ඉන්නවට කියනවා මානසික සැපේ කියලා. ඒ අරමුණ ටේස්ට් කර කර ඉන්නකොට ඒ හීට් එක නිසා ඇඟේ හදන්නා වූ සෞම්‍ය ගතියට ඒකත් වරින් වර විඳිනවා. ඒකට කියනවා මොකද්ද? කායික සැපේ කියලා. මානසික සැපයයි කායික සැපයයි. මානසික සැපයයි කායික සැපයයි. මේ දෙකේ කොම්බයින් වුණායින් පස්සේ ඩවුන් ටවුන්. ඔය ඒක තමයි කියන්නේ. ඒ මුලාව මේ තේරුම් කරලා දෙනවා. නේද? දැන් හොඳට මෙනෙහි කරන්න ඕනේ. ඔය දැන් මේ මගේ හිත මේ විදිහට මේ හිතින් හදාගත්ත රූපයට හිතින් හදාගත්ත ආරම්මණයට මේ විදිහට රහ කර කර ඉන්න ඒට සමානුපාතිකව රූප ගොඩක් මෙහෙ හදලා දෙනවා. ඒකත් මට දැනෙන්නේ මොන විදිහකටද? සැප විදිහකටයි. ඒක සැප විදිහටයි. ඒ දෙක තේරුම් ගන්න ඕනේ. ඒ කාරණා දෙක මේ මනසෙන් අගය කිරීම ඒකෙන් නිෂ්පාදනය කරලා තියෙන රූපය සැප විදිහට දැනීම. අනිත් පැත්තට ගියාම පස්සේ තරහවත් ඒ වගේ තමයි. ඒක ගිනි පොරනවා වගේ. හරියට මනසෙන් අර අරමුණ දත් හපාගෙන දත් විකාගෙන දත් මිටි කනවා කියලා කියන්නේ. දත් මිටි කාගෙන අර අරමුණ ගැන හිතින් ඔට්ටු වෙවි ෆයිට් කර ඒකත් එක්ක ගැවසීගෙන ඉන්නේ. ඒ හිතවිල්ලේ තිබෙන කරකස අඟුරු ගතියට අනුරූපව තමයි මේ ඇඟේ හදන්නේ රූප ස්වභාවය. හරිම දුක් වේදනයි. නිකන් මේක යන්නේ නිකන් මේ මොකක් හරි දෙයක් ඇතුළට නිකන් දාලා උගුරු හිර කරා වගේ. කැක්කුමක් හැදෙනවා. ඔළුව රිදෙනවා. කැක්කුමක් හැදෙනවා. ඒක යන්නේ නැහැ. ඉතින් අරක ගැන හිතන්න මේක තද කරනවා වැඩි. ආන්න එහෙම එකක් තියෙනවා. එතකොට ආරම්මණය තමයි කැත දරුණු විරුද්ධවාදී ආරම්මණය. ඒක ඇවිල්ලා මනෝමය දුක් වේදනාව. ඊළඟට ඒක ඇවිල්ලා කියන දෝමනස්ස වේදනාව. මනෝමය දෝමනස්ස වේදනාව. ඒකෙන් නිෂ්පාදනය කළ දෙන්නා වූ මේ රූප ටික විඳව ගන්නත් බෑනේ. ඒකට කියනවා කායික දුක් වේදනායි. ඔය විදිහට ඕක බලන්න මේ පුරුදු වෙන්න. ඕක විපස්සනාවට අයිති. ඒ වගේම ප්‍රායෝගිකව ඕක කළ යුතු ධම්ම විචය. ඔය ගැන හොයාගෙන යනකොට ධම්ම විචය තමයි අවදි වෙන්නේ. සිහිය තමයි වැඩෙන්නේ. ඕක තේරෙනකොට ප්‍රීතිය වැඩෙනවා, සමාධි ගුණය වැඩෙනවා, බෝධිංග ධර්ම වැඩෙනවා. මේ කියාපු ටික තේරුණාද? වැටහුණාද? මේක භාවනාවට සම්බන්ධයි. මේකට මේ ටික කියලා දෙන්න තමයි මම අර මුලින් කරුණ ටික ඉදිරිපත් කරගත්තේ. එහෙනම් සියලු දෙනාටම ධර්ම අවබෝධයේ නිර්වාණ අවබෝධයේ මේ තුලින් සුවසේම සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්මාස් මට පොඩි දෙයක් කියන්න. ඔව්. මම දැන් වහන්සේ බණහලා කියනවා මම හිතන්නේ අවුරුද්දක්. ඇත්තටම කියන්නේ සාදු මම හපු හොඳම ගත්තා. ඒක කියන්නේ. ඔව්.